තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පවත්වාගෙන ආපු දේශනා බොහොම පිරිසක් සවන් දීලා තිබුණා. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට සාකච්ඡා කරනකොට මෙතන සමහරක් අය ඒකට ජොයින් වෙලා නැහැ. ඒගොල්ලන්ට තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි දේශනාව තුළ කියලා දුන්නා පටිච්ච සමුප්පාද ධර්මතා පටිච්ච සමුප්පාදය ඒ වගේම සමහරක් උදාහරණත් දීලා තිබුණා ඒකම ඔබ වහන්සේගේ උපදෙස් තිබුණේ යමක් දැක්කහම ඒක පිළිබඳ හේතු හොයන්න. දැන් උදාහරණයකට ඔබ වහන්සේ ගත්තා හිසකෙස් ඉදෙන එක. ඒ වගේ දෙයක්. සහ ඕනම දෙයකදී හේතුව හොයාගෙන යන්න කියලා. ඒ වගේම ඔබ වහන්සේගේ දේශනාව තුන තිබුණා ජාතිපත්‍ය ජරා මරණ කියන එක හිතලා වැඩක් නැහැ. ඒකත් සමහරක් කට්ටියට එච්චර පැහැදිලිව තිබුණේ නැහැ. ඒගොල්ලෝ කැමති හේතුව හොයාගෙන යනවා කියන දේ කොහොමද අපි කළ යුත්තේ කියලා උදාහරණ වගේ කීපකින් පැහැදිලි කරන්න පුළුවන් නම් සියලු දෙනාටම ඒක උපකාරයක් වෙයි කියලා මට හැඟුණා ඒගොල්ලොත් එක්ක කතා කරනකොට. ඉතින් ඔබ වහන්සේට පුළුවන් නම් මේ පිළිබඳව යම්කිසි විස්තරයක් කරන්න උදාහරණයක් දෙකක් අරගෙන හරි එතකොට පායක ජීවිතයේදී දකින හම්බ වෙන දේදී කොහොමද අපි හේතුව හිවීම කියන දේ කළ යුත්තේ කියන එක පැහැදිලි වෙන ආකාරයට. තේරුවන් සරණයි. හොඳයි තේරුවන් සරණයි. මේ ප්‍රායෝගිකව මේ කාරණේ යෙදෙනකොට පටිසම්පාදය සම්බන්ධයෙන් අපි යම් උදාහරණයක් ඇසුරින් යම් කිසි කාරණාවක් කිහිපයක් පැහැදිලි කරන්න යෙදුණා. ඒ පැහැදිලි කරලා දුන්නේ යෝනිසෝමනසිකාරය කියන එක අපිට උපද්දව ගන්න පුළුවන් කියන කාරණේ පෙන්වලා දෙන්න. මෙන්න මේ පසුබිම මත අපිට යෝනිසෝමනසිකාරය උපද්දව ගත හැකි කියන එක. ඒතකොට හැමතිස්සෙම යෝනිසෝමනසිකාරය කියන්නේ අභ්‍යන්තරාංගයක් විදිහට උපදින්න ඕන. බාහිරින් ලැබෙන්නේ සද්ධර්මයේ විතරයි. එතකොට දැන් මේ සද්ධර්මයේ ඇහෙනකොට ඒ කියන්නේ ජරා මරණ කියන්නේ මෙයයි කියලා සද්ධර්මයේ තුලින් ඇහෙනවා. ඊට පස්සේ ජරා මරණ වලට හේතුව ජාතියයි කියලා ධර්මයේ තුලින් ඇහෙනවා. දැන් මෙහෙම ඇහෙනකොට අභ්‍යන්තරයේ Tamanට යෝනිසෝමනසිකාරය උපදින්න ඕනේ. ඇයි මේ කාරණේදී යෝනිසෝමනසිකාරය උපදින්නේ? මේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීපු ජරා මරණ කියන කාරණය අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් තේරුම් ගන්න මහන්සි ගන්න වෙනවා මේක. ඒ විස්තර කරනකොට ජරා මරණ වලට හේතුවයි ජාතියයි කියලා ඒකත් අපිට පැහැදිලි නෑ. තේරෙන්නේ නෑ. මොකද අපි හැමතිස්සෙම අපි කලින් පැහැදිලි කරලා දුන්නා අපේ දෘෂ්ටියට, අපේ දැක්මට, අපේ රාමුවට ඒක අහු වෙන්නේ නෑ. අහු වෙනවා වෙන විදිහකට. ඒ කියන්නේ ඉපදීම තියෙනවා ඊට පස්සේ ඉපදිච්ච නිසා ජරා මරණ තියෙනවා කියලා. එතකොට අපිට හම්බ වෙනවා ඉපදුණු කෙනෙක් ඉන්නවා. ඒ කෙනාගේ ජරා මරණ තමයි අපිට පේන්න තියෙන්නේ. නැත්තම් හටගත්තු දෙයක් තියෙනවා. ඒ දෙයක තමයි ජරා මරණ ප්‍රකට වෙන්නේ. මේ ආදි වශයෙන් අපිට හම්බ වෙනවා. එහෙම හම්බ වුණාට බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒක ආර්ණ්‍යය නෙමෙයි කියලා. ආර්ණ්‍යයට ගැලපෙන්නේ නැති බව. එතකොට දැන් අපිට උත්සාහ කරන්න සිදු වෙනවා මේක ආර්ණ්‍යයට ගැලපෙන සංසිද්ධියක් තියනවාද එහෙනම්? අපිට තේරෙන අපේ රාමුවට අහු වෙන මේ කාරණයට එහා ගිය දෙයක්. පටිච්චසමුපාදයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් අපිට ඒක හොයන්න සිද්ධ වෙනවා. ඒක හෙවීම පිණිස යම්කිසි ක්‍රියාමාර්ගයක් අපිට ගන්න වෙනවා. ඒ සොයනවා කියන කාරණේදී හිමීට අපි කලබල නැතුව තේරුම් ගන්න ඕන. දැන් අපිට ජරාව ගැන සොයන්න කියලා කිව්වහම ජරාව ගැන සෙවීම කියන්නේ පටිච්චසමුපාදේ නෙමෙයි. මරණය ගැන සෙවීම කියන්නේ පටිච්චසමුපාදේ නෙවෙයි. ඒක පටිච්චසමුපාදේ අංගයක් නේ. පටිච්චසමුපාදයෙන් හටගත්තු ධර්මයක්. පටිච්චසම්පන්න ධම්ම කියලා තියෙන්නේ පටිච්චසමුපාදේ අංගයක් ඒක. ඒක හෙව්වා කියලා පටිච්චසමුපාදේ හම්බ වෙන්නේ නැහැ. එන්නේ ඒ කාරණේ තමයි
මුලින්ම මම පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට ජාතිය කියන්නේ මොකද්ද? හට ගන්නවා කියන්නේ මොකද්ද? නැත්නම් උපදිනවා කියන්නේ මොකද්ද? මේ ආදී වශයෙන් සොයා සෙව්වා කියන කාරණේ තුල පටිසම්පාදෙ මුණ ගැහෙන්නේ නැහැ. මොකද ඒකත් පටිසම්පාදෙ නෙවෙයි. ඒක පටිසම්පාදේ අංගයක්. පටිසම්පන්න ධර්මයක්. එහෙම තමයි දේශනාවේ තියෙන්නේ. එතකොට දැන් මේ දෙකෙන්ම තොරව අපිට පටිසම්පාදේ තේරුම් ගන්න ක්‍රමයක්වත් නැහැ. පැහැදිලි ඇති මම හිතන්නේ ওই දෙකෙන්ම තොරව ඒ කියන්නේ ජාතියින් උත්තරව ජරා මරණින් උත්තරව අපි කතා කරපු ජාතිපච්චය ජරා මරණම් කියන කාරණේදී අපිට හොයා යන්න තැනක් නැහැ. එහෙනම් අපිට සිදු වෙනවා මේ කිසියම් තැනකින් පටන් ගන්න. ඒ කියන්නේ අපිට ප්‍රකට වෙන තේරෙන තැනකින් පටන් ගන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීපු ජරා සහ මරණ කියන කාරණේ තැන ඉඳලා තමයි පටිසම්පාදේ විමසන්න පටන් ගන්න කියලා තියෙන්නේ. එතකොට දැන් අපිට ජරාව සම්බන්ධයෙන් හෝ මරණය සම්බන්ධයෙන් හෝ කිසියම් කරුණක් ප්‍රකට වෙනවා නම් දේශනාවේ තියෙන විදිහට මෙන්න මෙය තමයි මෙන්න මේ ජරාවයි කියලා. ජරාව නම් මෙයයි කියලා ප්‍රකට වෙනවා නම් මරණය නම් මෙයයි කියලා යම් තැනකදී ප්‍රකට වෙනවා නම් මරණය කියුවහම අපි කතා කළා ආයුෂ ගෙවී යාම පිළිබඳ කතා කරා. ඒක ජරාව පිළිබඳ කතා කරා ආයුෂ ගෙවී යාම කියන කාරණේට. එතකොට ඒ විදිහට අපි ගත්තාම අපිට ප්‍රකට වෙන තැනකින් තමයි අපි මේ පටිසමුප්පාදයේ පිළිබඳ නුවණින් විමසීම ආරම්භ කරන්නේ. එතකොට දැන් අපිට ප්‍රකට වෙන්න තැන තමයි ජරා මරණ. දැන් අපි උදාහරණයේදී පැහැදිලි කරලා දුන්නේ ජරාව කියන කාරණේදී ආයුෂ සංහානය ආයුෂ ගෙවී යාම කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැමරැල්ල වැටීම, කෙස් සුදු වීම, දත් ආදී දේවල් කැඩීම මේ ආදී අපිට ප්‍රකට වෙන තැනකින් අපිට මේ කාරණය තේරුම් ගන්න පුළුවන්. දැන් මේ තේරුම් ගන්නේ පටිසම්පාදේ නෙවෙයි. මේ ජරාව කියලා යම්කිසි තැනක්, යම්කිසි සිද්ධියක්, යම්කිසි අවස්ථාවක් අපිට තියෙන්න ඕනේ නුවණින් විමසීමට ආරම්භයක් පිණිස. ඒ ආරම්භයක් පිණිස තිබිය යුතු අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය තියෙනකොට අන්න දැන් අපිට ඔන්න ඔතන ඉඳලා පටිසමුප්පාදයේ පිළිබඳ නුවණින් විමසීම ආරම්භ කරන්න පුළුවන්. ඉබේ වෙන්නේ නැහැ. ආරම්භ කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් බලන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්නලා තිබ්බා මේ පටිසමුප්පාදයේදී ජාතිය ප්‍රත්‍යයෙන් තමයි මේ ජරා මරණ තියෙන්නේ කියලා. හැබැයි තාම අපි මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය දකින්නේ නැහැ. මේ ආරම්භක අවස්ථාවේ අපි ඉන්නේ. දැන් නුවණින් විමසීම කියන එක අවශ්‍ය වෙනවා ප්‍රඥාව උපදින්න. ප්‍රඥාවෙන් තමයි මේ සත්‍ය tattve මේ පටිච්ච සමුප්පන්න භාවය දකින්නේ. දැන් අපිට පටිච්ච සමුප්පන්න බවක් ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් පේන්නේ නැහැ. දැන් අපිට ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් පේන්නේ නැහැ. ජරා මරණ තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ හැමරැලි වැටිලා තියෙනවා කියලා පේනවා. කෙස් සිදු වෙලා තියෙනවා කියලා පේනවා. නැත්නම් ඉන්ද්‍රියන් ආයුෂ ගෙවි යාමක් ආකාරයෙන් පේනවා. ඉන්ද්‍රියන් පරිණත වෙන බවක් පේනවා. ඒතකොට එච්චරයි පේන්නේ. මේ ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් පේන්නේ නැහැ මෙතන. දැන් අපි සොයා යා යුත්තේ ප්‍රත්‍යයෙන් උපදින බව කියන එක මෙතන තියෙනවද කියලා සොයා යන්න ඕනේ. එතකොට පැහැදිලි වෙන්න ඕනේ කරන්න තියෙන වැඩ කොටසක් තියෙනවා. එතනදී අපි කළ යුතු දේ සහ නොකළ යුතු දේ. දැන් නොකළ යුතු කාරණේ සම්බන්ධයෙන් කියනකොට කියන්න තියෙන්නේ අපි තවදුරටත් මේ ජරාව කියන්නේ මොකද්ද කියලා හොයනව නෙවෙයි. මරණය කියන්නේ මොකද්ද කියලා හොයනව නෙවෙයි. ජරාව හෝ මරණය පිළිබඳ යම් කරුණක් දැන් තේරෙනවනේ. දැන් එතන ඉඳලා යන්නේ එය කුමක් ඇතිකල්හි ඇති වුණාද කියලා හොයන්න. එතකොට තවදුරටත් ජරාව සම්බන්ධයෙන් විද්‍යාත්මක හෝ සමාජ මට්ටමින් හෝ ධර්මීය මට්ටමින් හෝ ඒ සම්බන්ධ විශ්ලේෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට අපිට ඒ කිසියම් කරුණක් ප්‍රකට වෙන නිසා. එතකොට දැන් යායුතු සහ නොයායුතු පැත්ත පැහැදිලි ඇති මං හිතන්නේ. එතකොට දැන් ජරාව සහ මරණය කියන කරුණෙන් කිසියම් කරුණක් ප්‍රකට වෙලා තියෙන නිසා දැන් විමසාලන්නට ඕනේ කුමක් ඇතිකල්හිද ජරා මරණ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා ජාතිය ඇතිකල්හි ජරා මරණ කියලා. ජාති උපදින විටයි ජරා මරණ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් මේ ජරා මරණ වල තියෙනවා කියලා තියෙනවා. හැබැයි ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් පේන්නේ නැහැ. එහෙනම් අපිට නොදකපු දෙයක් තියෙනවා මෙතන. දැනට ප්‍රත්‍යක්ෂ නොවිච්ච
සිද්ධියක් තියෙනවා. ඒක තමයි දැන් මේ හොයන්න හදන්නේ. ඒක දැන් සොයන්න දැන් පටන් ගන්නවා. දැන් එතකොට මේ ප්‍රකට වෙන ජරාව, මේ ජරා මරණ වලට හේතුව කුමක්ද කියලා දැන් හේතුව තමයි විමසන්නේ. දැන් හේතුව විමසගෙන යනවා. කුමක් ඇති කල්හි මේ තිබුණාද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ජාති ඇති කල්හි ජරා මරණ වේ. ජාති උපදින විටයි ජරා මරණ උපදින්නේ. දැන් අපිට ජරා මරණ ඉපදුනා මේ වෙලාවේ. ඒ කියන්නේ ප්‍රකට වෙච්ච අවස්ථාව. අපි ගමු උදාහරණයකට. අර හැමරැලි වැටෙන අවස්ථාවක්, නැත්නම් කෙස් පැහිලා තිබිච්ච අවස්ථාව, නැත්නම් ආයුෂ ගෙවිලා යන ස්වභාවය යම් මොහොතකදී ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වීම. ඒ හට ගැනීමක්. මොකක්ක හට ගැනීමක්ද? ජරා මරණ වල හට ගැනීමක් තිබ්බා. කියන්නේ ජරා මරණ ඉපදීම සිද්ධ වෙන්නේ, ජරා මරණ කියන කාරණේ උපදින්නේ ජාතිය උපදින කල්හි උපදිනවා. කියන්නේ මේ ඉමස්මින් සති ඉදන් පොතේ මේ ඇති කල්හි මේ වේ. ඉමස් උප්පාදා ඉදන් උප්පච්චති. මේ උපදින විට මේ උපදී. ඒ කියන්නේ එහෙනම් ජරා මරණ ඉපදිලා. ජරා මරණ ඉපදිලා. ඒ කුමක් ඇති කල්හිද? ජාතිය ඇති කල්හි ජරා මරණ උපදින්න ඕන. දැන් අපි දැක්කේ නෑ ජාතිය උපදින විටයි මේ ජරා මරණ ඉපදුනේ කියලා. ඒ නිසා දැන් විමසීමකට අවශ්‍ය වෙන්නේ. කොහොමද මේක උනේ කියලා හොයනවා. අන්න හේතුව හොයනවා කියන්නේ ඒක. හේතුව සොයා යාම. අන්න එතනදි තමයි යෝනිසෝ මනසිකාරය කියලා එකට කියන්නේ. මම හිතන්නේ දැන් ඔකට පැහැදිලි වෙනවා. එතකොට අපි ජරාව කියන්නේ මොකද්ද කියන එක හොයනවා නෙමෙයි. මරණය කියන්නේ මොකද්ද කියන එක හොයනවා නෙමෙයි. අපිට ඒක හම්බ වෙලා තියෙනවා යම් මට්ටමකින්. එතන ඉඳලා ඊට හේතුව කුමක්ද කියලා සොයනවා. ඊට හේතුව සොයාගෙන යනකොට හෙව්වා කියලා අපිට එකපාරට හම්බ වෙන්නේ නැහැ හැම එකක්. හෙව්වා කියලා එකපාරට අපිට මුණ ගැහෙන්නේ නැහැ. ජාතියයි කියලා හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි යෝනිසෝ මනසිකාරය කියන සෙවීම. ඒකත් සෙවීමක් කියලා වචනෙන් මම සරලව තෝරන්නම්. ඒක සෙවීමක්. ඒක ගවේෂණයක්. ඒක යෝනිසෝ මනසිකාරය. අනද යෝනිසෝ මනසිකාරය කියන ඒ ගවේෂණය, ඒ පරිශ්‍රණය ඔන්න සිද්ධ කරන්න අපිට යම් සාධකයක් තියෙනවා. ඒක ඔස්සේ තමයි සිද්ධ කරන්නේ. මොකද්ද ඒ සාධකය? ආයුෂ ගෙවී යාම, එක්ක හැමරැලි වැටීම, කෙස් පැහිම මේ ආදී මොකක් හරි කරනවා. දැන් මේක කාරණාවක් අරගෙන අපි ඉස්සරහට විමසගෙන යන විදිය බලමු. ඔන්න කෙස් සුදු වීම කියලා ගත්තොත් අපි ඒ කරුණ තමයි උදාහරණයකට පැහැදිලි කරලා දුන්නේ. මේ කාරණයක් එක්ක දැන් බලනවා මේකට හේතුව කුමක්ද? හේතුව දේශනාවේ සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ජාතියයි. ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇත. ජාති උපදින විට ජරා මරණ උපදී. ඒකට ජාතිය ඉපදුලා ඊට පස්සේ ජරා මරණ තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. ජාති උපදින විට ජරා මරණ උපදී කියලා තියෙන්නේ. දැන් ජාති උපදින විටම ජරා මරණ ඉපදුනාද? අපි දැක්කේ නෑ. අපිට ජරා මරණ ගැන හටගත්තු බවක් ඉපදිච්ච බවක් අපිට දැන් තේරෙනවා. දැන් මේක ඔස්සේ තමයි බලන්නේ ජාතියකෝ. එහෙනම් මේකට හේතුව විදිහට ජාතිය තියෙන්න ඕන. ඒ තියෙන්න ඕනේ කියලා අපි ගන්නවා. ශ්‍රද්ධාව මුල් කරගෙන අපි ගන්නවා. මොකද ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ තියෙන්නේ. ඒකනේ ධර්මය. හැබැයි අපි ඒක දකින්නේ දැන් දැකීම පිණිස යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට යෝනිසෝ මනසිකාරය තමයි කරන්න තියෙන්නේ. ප්‍රඥාවෙන් තමයි දකින්නේ. එහෙම නැතුව මම දකින්න හේතුවක් මම හොයනවා කියන එක නෙමෙයි. සත්‍ය කුමක්ද හේතුව කුමක්ද කියලා හේතුව සොයවීම පිණිස විමසන එකයි අපි කරන්නේ. දැන් හේතුව හොයන බලනවා ජාතිය කො මෙතන. ජාතිය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දීපු තැන ආයතනනම් පටිලාභෝ කියන්නත් පුළුවන්. ඛණ්ඩානම් පාතු භව කියන්නත් පුළුවන්. ආයතනයන්ගේ පිළි ලැබීම. නැත්තම් ස්කන්ධයන්ගේ පහළ වීම. එතන මෙන්න මේක ඒක ජාතිය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් දැන් මේ කාරණේ මෙතන තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ ධර්මයේ හැටියට. හැබැයි අපිට ඒක පේන්නේ නැහැ. දැන් අපි හොයාගෙන යනවා මේක තියෙනවද මෙතන? ජාතිය තියෙනවද? මේ ජරා මරණ ප්‍රකට වෙච්ච තැනවල ජාතිය තියෙනවද? එතකොට අපිට සොයාගෙන යාමක් තමයි අපි මේ කරන්නේ. එතකොට දැන් මේ සොයාගෙන යද්දී ඒ අවස්ථාවේදී අපි යම් කිසි ජරා මරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේදී හොඳ සිහියක් තියෙනවා නම් හොඳ නුවණක් තියෙනවා නම් ආන්නේ වෙලාවේ යාට පුළුවන් මේ කාරණේ ඔස්සේ විමසීම ආරම්භ කරන්න. එතකොට මේක බලවත් සිහියක් සහ බලවත් නුවණක් තියෙන්න ඕනේ මේ මානසිකාරයේ යෙදෙනකොට.
මෙන්න මේ වෙලාවක එයාට යෝනිසෝමනසිකාරය දෙනවා නම් එයාට මේ ජාතිය කියලා කියපු යමක් මෙතන තියෙනවා කියලා යම් අදහසක් තේරෙන්න පුළුවන් ඉස්සෙල්ලා. ඒක තමයි ඉස්සෙල්ලාම අපිට තේරෙන්නේ. ධර්මයේ තුල විස්තර කරන ආයතනයන්ගේ පිළිලැබීම. එහෙනම් ආයතනයන්ගේ පිළිලැබීම කියන එකෙන් ඇස කියන ආයතනෙ මෙතන පිළිලැබීමක් වුණා. ඒක අපිට සාමාන්‍ය කරුණු තේරුම් ගැනීමේදී තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්දානපාත භාවෝ කියලා මම පැහැදිලි කරලා දෙන්නවා. ස්කන්ධයන්ගේ පහළවීම කියන කරුණ මෙතන යෙදලා තිබ්බා. හැබැයි ඒක යෙදලා තිබු පමණින්ම අපිට හරියටම තාම දැක්කේ නෑ ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය දකින්න නැති නිසාම අපිට හිතන්න වෙනවා මේකත් මෙතන තිබුණා වුණාට මේකමද හේතුව මේකමද ප්‍රත්‍ය කියන කාරණේ තාම දැක්කේ නෑ. ඒ කියන්නේ තවදුරටත් සෙවීමක් අවශ්‍යයි. තවදුරටත් සෙවීමක් අවශ්‍යයි. තවදුරටත් සොයාගෙන යා යුත්තේ එහෙනම් මේ ජරා මරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේදී ජාතිය කියන එක තිබුණද කියන කාරණේදී දැන් මේ සිහියත් එක්ක තියෙන ගනුදෙනුවක් තියෙනවා. බලවත් සිහිය තියෙන්න ඕනේ මේ කාරණේදී. තර්ක කිරීමේ හැකියාව නෙමෙයි සිහියත් එක්ක නුවණ යෙදෙන අවස්ථාවක්. ඒතර නුවණින් පිරික්සා බලීමක් කරන්න ඕනේ. මෙහෙම එකක් හම්බ වෙනවද මෙතන? තියෙනවද? තියෙන්න ඕනේනේ දැක්කේ නැතුවත්. හැබැයි තියෙනවද කියලා අපි හොයනවා. ඒක තමයි හේතුව හොයනවා කියන්නේ. තාම හේතුවක් විදිහට හම්බ වෙන්නේ නැහැ. අපිට ආසන්නම කාරණාවක් විදිහට පේන්න තියෙනවා. ඒකත් තිබුණා. ඒක හැර තව අපිට කොච්චර දේවල් තියෙනවද එතන? අපි දැක්කේ නැති ගොඩක් දේවලුත් එතන තියෙනවා. නමුත් අපිට තාම හරියටම කියන්න බෑ. හරියටම කියන්න බෑ කියන ශ්‍රද්ධාවෙන් පිළිගන්න කාරණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂයෙන් අපිට පැහැදිලි නෑ තාම මේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ තියෙන බව. එනිසා පටිච්ච සමුප්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එකනේ. ජාතියවත් ජරා මරණවත් නෙමෙයි. ප්‍රත්‍යයෙන් උපදිනවා. ඒ ප්‍රත්‍යයෙන් උපදින්න මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. අපි තෝරගත්තේ ජරා මරණ නිසා ඒ කරුණට ප්‍රත්‍යයෙන් උපදින්න කිසියම් කාරණයක සම්බන්ධයක් තියෙනවා. හැබැයි දැන් ජාතිය කියලාත් මොකක් හරි කාරණාවක් තේරුණා. ආයතනයන්ගේ පිළිලැබීමක් හරි පංචමස්කන්ධයේ පහළවීමක් හරි. එහෙම තේරුණු පමණින්ම අපිට තාම පැහැදිලි නෑ මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවද කියන එක. මම ඒක පැහැදිලි කරන්න තමයි අපේ අර මරණයක් සිද්ධ වීම සම්බන්ධයෙන් උපමාවක් ගත්තේ. මම ඒක කලිනුත් පැහැදිලි කළා. මම නැවත ඒක පැහැදිලි කරනවා. වැඩි පුද්ගලයන් මැරලා ඉන්නවා. තුවක්කුවක් අතේ තියාගෙන කෙනෙක් ඉන්නවා. මේ සිද්ධියේදී මේක සිද්ධියක් දැන්. දැන් පොලිසියෙන් එනවා මෙතෙන්ට. පොලිසියෙන් එනකොට පොලිසියට පේනවා වෙඩිවැදලා කෙනෙක් මැරිලා ඉන්නවා. වෙඩිවැදලා කෙනෙක් මැරිලා ඉන්නවා දැක ගමන් පොලිසියට සිද්ධ වෙනවා මේකට හේතුව හොයන්න. කවුද මේක කළේ කියන එක නේද හොයන්නේ. කවුද මේක කළේ කියලා හොයන්න සිද්ධ වෙනවා. ඒක නිකන් හේතුව හොයනවා වගේ හරියට. එතකොට අපිට ජරා මරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේදී හේතුව හොයනවා වගේ වැඩක්. මිනිසෙක් මැරිලා ඉන්නවා. කවුද මැරුවේ කියලා දැන් හොයන්න වෙනවා. දැන් කවුද මැරුවේ කියලා හොයනකොට පොලිසිය මේක දැක්කේ නැහැ. මොකද සිද්ධ වෙලා ඉවරයිනේ. දැක්කේ නැහැ. හැබැයි එයාට අනුමාන කරන්න පුළුවන්. තුවක්කුවක් අතේ තියාගෙන මාස්කයකුත් ඉන්නවා දැන් පේනවා. එහෙනම් පොලිසියට සැකයක් ඇති වෙනවා. මෙයා වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තේ. මෙයා වෙන්න ඕනේ වෙඩි තියන්න ඇත්තේ. ඒක දැක්මක් නෙමෙයි. හිතලා ගන්නවා. මෙයා වෙන්න ඇති කරන්න ඇත්තේ මේක. ඒක දැක්මක් නෙමෙයි. ඒක හේතුව විදිහට ස්ථිරව පේන්නන්න බෑ හේතුව ඒකමයි කියලා. සමහරට එයා උඩ තට්ටුවෙන් බිමට වැටලා මැරුණා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ ඒක තාම දැක්කේ නැහැ. නමුත් තුවක්කුවක් අතේ තියා ඉන්න මිනිස්සෙක් දැක්කම අපිට කියන්න බෑනේ මේ මිනිස්සයා තුවක්කුවෙන් එතන තියලා මෙයා මැරුවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි එහෙමමයි ඒක උනේ කියලා කියන්න අපි තාම දන්නේ නැහැ. සමහර විට මේ මැරිච්ච කෙනා තමන් විසීම වෙඩි තියාගෙන මැරුණා වෙන්නත් පුළුවන්. අපි ඒක දැක්කෙත් නැහැ. ඒ නිසා වෙන්න පුළුවන් සිද්ධි ගොඩක් තියෙනවා. නමුත් දැන් මරණය සිද්ධ වෙලා තියෙන තැනකදී තුවක්කුවක් අතේ තියාගෙන මිනිස්සෙක් හිටියාම අපිට ආසන්නම කාරණයක් විදියට පැහැදිලි මෙහා වෙන්න ඇති එහෙනම් මේක කරන්න ඇත්තේ.
කියන කාරණේට ආසන්න හේතුව. අන්න ඒ වගේ තමයි මෙතනත් හම්බෙන්නේ. ජරා මරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේ අපි හේතුව සොයාගෙන යනකොට ධර්මයේ තුල පැහැදිලි කරනවා ජාතිය ප්‍රත්‍යයෙන් තියෙන්නේ කියලා. ජාතිය කියලා කිව්වහම ආයතනානම් පටිලාභෝ කන්දානම් පාතුභාවෝ. ඒතර මේ කාරණේ තියෙනවා. තාම අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා මේ දෙක අතර තමයි මේක වෙන්නේ නැත්තේ කියලා. හැබැයි ඒක දකින්න ඕන. ශ්‍රද්ධාව ඉක්මවා දැක්මක් අවශ්‍යයි මේ සද්ධර්මයේ තුල. එතකොට දැන් මේ සිද්ධියේදී අපිට දැන් පොලිසියෙන් ගත්තාම පොලිසියට දැන් සැකයක් උපදින්න ඕන. ඇත්තටම මේ තුවක්කුව අතේ තියා ඉන්න මිනිස්සයාද මෙයාට වෙඩ තිබ්බේ සැකයි. ඒ නිසා තුවක්කුව අතේ තියා ඉන්න මිනිස්සයත් අතරංගුට ගන්නවා. සැක පිට ගන්නෙ. සැකේට ගන්නෙ. ඔය සැකේ නැති කරගන්න ඕනේ. මේ ධර්මයේ තුලත් යනකොට අපිට සැකේ උපදිනවා. ඒක විචිකිච්ඡාව. ඒක නැති වෙන සක්කාය දිට්ඨිය දුර වෙනකොට විතරයි. එතකන් ඔය සැකේ තියෙනවා. දැන් බලන්න මෙතනත් අපිට සැකේ ප්‍රකට වුණානේ. දැන් අපිට සැකයක් තියෙනවා. විචිකිච්ඡාවක් තියෙනවා. මේකමද හේතුව උනේ මේ ජරා මරණ වලට? නැත්තම් මේකත් ඇතුළත්ව තව මොකක් හරි හේතු වුණාද? නැත්තම් මේ දෙකම නැතුව වෙන සම්බන්ධයක් හේතු වුණාද? දැන් බුදුරජාණන් වහන්සේ කියන දේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒක හරිය. නමුත් අපි දැක්කේ නෑ තාම මේ කාරණේ. ඒතුළ ඒ නිසා පොඩි විචිකිච්ඡාවක් තියෙන්න පුළුවන්. මේකමද නැත්නම් අපිට පේන දේ හරිද කියලා විචිකිච්ඡාවක් ඇති වෙනවනේ. ඒ සියලු විචිකිච්ඡා දුරු වෙන්නේ සෝතාපන්න වෙද්දී. සක්කාය දිට්ඨිය දුරු වෙද්දීමයි. එහෙනම් ඊට ප්‍රතිවේගයෙන් අපිට මේ විචිකිච්ඡාව ඇති වෙන බවක් පේනවනේ. මේ විචිකිච්ඡාව ඇතිවීමත් එක්කම සොයන්න යොමු වීමක් ආයි තියෙනවනේ. සොයන්න යොමු වීමක් ඒකින්ම තියෙනවා. මොකද මේ ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඉන්න නිසා. නැත්තම් සාමාන්‍ය කෙනෙකුට නම් වෙන්නේ ශ්‍රද්ධාව නැත්තම් විචිකිච්ඡාව ඇති වෙච්ච හැටි අනේ ඔක වැඩක් නැහැ කියලා අතාරින්න. දැන් මේක එහෙම වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ? ශ්‍රද්ධාව පෙරදරි කරගෙනයි මේ ගමන පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජාතිපච්චයෙන් ජරා මරණ කියලා. හැබැයි ඒක පේන්නේ නැහැ. ආසන්න හේතුවක් විදිහට සම්බන්ධයක් තියෙනවා වගේ තේරෙනවා. හැබැයි හරියටම මේ ජාතියයි ජරා මරණයි අතර සම්බන්ධයක් තියනවාද කියලා තාම දෙකින්නේ. පැහැදිලි ඇති මං හිතන්නේ රූපමාවෙන් බැලුවාම දැන් පොලිසියෙන් අර සැක පිටත් ළඟට ගන්නවා. සමහර විට ඒ තුවක්කුව කතේ තියාන් හිටියට මේ මිනිස්සයා එයා නෙමෙයි වෙන්න පුළුවන් මේ වැඩේ කරේ. ඒක දන්නේ නැහැ. ඒ සැකයක් තියෙන තාම. ඒ සැකයේ මත පරීක්ෂණය කරන්න වෙනවා. සැකයේ මත පිටල පරීක්ෂණයක් කරන්න වෙනවා. ඒ වගේ මෙතනදිත් මේ මාර්ගයේ වඩන කෙනා මේ විචිකිච්ඡාව මත පදනම් කරගෙන මේක හොයනවා දැන්. මේ ජරා මරණ වලට හේතුව ප්‍රත්‍ය ඔය කියපු ආයතනයේ හට ගැනීමද නැත්නම් පංචවස්කන්ධයේ පහළ වීමද නැත්නම් ආයතනයන්ගේ ප්‍රතිලාභයද ඒකමද නැත්නම් ඒකත් එක්ක තව මොකක් හරි තියෙනවද? මොකද මෙතෙන්දී අපි තව මොකක් හරි කියන එකෙන් අදහස් කරන පැති ගණනාවක් තියෙනවා සක්කාය දිට්ඨිය තුල ඉන්න නිසා. ආත්මයි කියන හැඟීමත් එක්ක දෘෂ්ටි 62ක් තියෙනවා අමතක කරන්න බෑ අපිට. ඒවත් එක්ක සම්බන්ධයක් මෙතන තියෙනවද කියලා යට සාධාරණ ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. සාධාරණ ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. ඒ ප්‍රශ්නේ මතුවීමත් එක්කයි මේක සාසුද්දෙන් දකින්න. පිරිසිඳ දකින්න. හොයන්න පටන් ගන්න. පැහැදිලිව නිරවුල් වෙන්න ඕනේ. ඒ නිසා අතෙන්දිත් අර පොලිසියෙන් මොකද කරන්නේ උපමාවේදී දැන් පොලිසියට මේක හොයාගන්න ඕනේ මේ මරණයට පත් වෙලා ඉන්න මිනිස්සයා තමා විසින් වෙඩි තියාගත්තද අර තුවක්කුවක තේ තියා හිටු මිනිස්සයාම වෙඩි තිබ්බද නැත්නම් මේ අනතුරක් වෙලා මිනිස්සයා මැරුණාද අපි කියන්න බෑ. ඒ නිසා මේක දැන් පොලිසියෙන්ටත් මේක ප්‍රශ්නයක් සැකපිටාරය අත්අඩංගුවට ගත්තට දැන් සැකේ නිරවුල් කරගන්න ඕනේ. निराකරණය කරන්න ඕනේ. මේක විසඳ ගන්න ඕනේ. ඒ උදෙසා පොලිසියෙන් CCTV කැමරාවේ වීඩියෝ එක බලලා මේ සියලු ප්‍රශ්න निराකරණය කරගන්නවා වගේ අපිට සිද්ධ වෙනවා මේ ජරා මරණ සහ ජාතිය අතර සම්බන්ධතාවයක් කෙසේනම් සිදුවන්නේද? මේ ජාතිය ප්‍රත්‍යයෙන්මද ජරා මරණ තියෙන්නේ? තවත් හේතු අතිරේකව බලපානවද? නැත්නම් ආත්මික හේතුවක් මෙතෙන්ට සම්බන්ධයිද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නෑ ඔය කිව්වට ඉබේ වෙනවා ඇති. එහෙම නැත්නම් මේ ආත්මියක් තමා කියලා කෙනෙක්ගේ සම්බන්ධිකුත් මෙතෙන්ට ඇති.
මේ ආදි වශයෙන් මේ දෘෂ්ටි 62ක සම්බන්ධතාවය මෙතන ගොඩනගෙනවා. ඒක විචිකිච්ඡාව. ඒක පදනම් වෙලා මේක සෙවිය යුතුයි. ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. දැන් අර පොලිසියෙන් අර කාරණේ වීඩියෝ එක බලලා ප්‍රශ්නේ निराකරණය කරගන්නවා. ප්‍රශ්නේ පැහැදිලි. තවදුරටත් සැකයක් නැහැ. අර සැක පිටත් තරම් ගොඩගත්තු මිනිස්සු ඇත්තටම සැකකාරයෙක්ද ඇත්තටම වැරදිකාරයෙක්ද කියලා පැහැදිලි වෙනවා ඉතින්. එතකොට ප්‍රශ්නේ විසඳගත්තා. අන්න ඒ වගේ. දැන් අපි ජරාමරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේ සොයාගෙන යනකොට මේකට හේතුව කුමක්ද කියලා ආසන්න හේතුවක් හම්බ වෙලා හරියන්නේ නැහැ. ආසන්න හේතුවක් හම්බුණා නම් තවදුරටත් විමසීමමයි කරන්න තියෙන්නේ. තවදුරටත් විමසීමේදී එක්කෝ ඒක ස්ථිර වෙයි. මෙයමයි හේතුව කියලා. එහෙම නැත්නම් ඒක අතහරින්න සිද්ධ වෙයි. මේක නෙමෙයි හේතුව කියලා. පැහැදිලිද මං හිතන්නේ. ඒ නිසා දිගින් දිගටම සිදු වෙනවා මේ විමසීම කියන එක අඛණ්ඩව සිද්ධ කරන්න. මේ විමසීම කියන එක නතර වීමක් නෑ. අඛණ්ඩව සිද්ධ වෙනවා. අන්න බලන්න. දැන් එතකොට ජරා මරණ ප්‍රකට වෙච්ච අවස්ථාවේ විමසීම ගැන යන්නේ හේතු සොයාගෙන. මේ හේතුව සොයනකොට සිහියත් එක්ක නුවණත් එක්ක හොඳට විමසනවා. මේක දැන් එක දවසින් අපි කළා කියලා ඊළඟ දවසේ මේකට අපිට හේතුව හම්බ වෙන්නේ නැහැ. දැන් පොලිසියෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ගොඩක් කරලා තමයි මේ අරය වැඩිකාරය කියලා හොයාගන්නේ මේ විදිහට. එතන වීඩියෝ එකේ රෙකෝඩ් එක තිබ්බ නිසා ඉක්මනින්ම බලන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට එහෙම ඉක්මනටම හම්බ වෙන්නේ ආසන්න හේතු එකක් ප්‍රකට වුණාට පස්සේ තව ටිකක් වෙලා බලනකොට ආසන්න හේතු දෙක තුනක් හම්බ වෙන්න පුළුවන්. අර මම කලින් පැහැදිලි කළා වගේ ආත්මීය සම්බන්ධ හේතුකුත් ඔතන සම්බන්ධ වුණොත් එහෙම අපේ හැම එකක්ම විසඳ ගන්න දෙපා. හේතුව මේකමයි කියලා. ඒ නිසා අන්නේ වෙලාවේ ප්‍රසිද්ධ වෙනවා මේ ජරා මරණ වලට හේතුව ජාතියමයි කියන සැකයකින් තොරව දැකීම. ඒක මම දකිනව නෙවෙයි ප්‍රඥාවෙන් දකින්නේ. අපිට ප්‍රඥාව උපද්දවන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක යෝනිසෝමනසිකාරය යෙදෙන්න ඕන. යෙදෙනකොට යෝනිසෝමනසිකාරය අන්න උපදින ප්‍රඥාවෙන් මේ සත්‍ය తත්වය දකිනවා. එතකොට සෝතාපන්න වීම කියන අවස්ථාවේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා, විචිකිච්ඡාවත් විතර දුරු වෙලාම යනවා. විචිකිච්ඡාව නිකන් දුරු වෙන්නේ නැහැ. ප්‍රශ්න ඉතුරු වෙලා තියෙද්දි. ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳිච්ච වෙලාවේ තමයි විචිකිච්ඡාව දුරු වෙන්නේ. ඒතර සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අන්නේ වෙලාවේ සෝතාපන්න කෙනා කියලා තුඩ හඳුන්වන්නේ ඒ අවස්ථාවේ ඇති වෙන සත්‍ය ඥානය. දුක්ඛාර සත්‍ය පිළිබඳ සත්‍ය ඥාන, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. දුක්ඛ සමුදය සත්‍ය කියලා කිව්වේ මේ පටිච්චසමුපාදයට. ඒක පිළිබඳව සත්‍ය ඥානයක් උපදිනවා. ඒ කියන්නේ මේක සත්‍යයි. මේ හේතුවෙන් මෙන්න මේ ඵලය බව. මේ හේතුවකින් ඵලය උපදින බව. මේ හේතුන් සහ ඵල අතර ප්‍රත්‍ය සමුප්පන්න බවක්. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් මෙතන තියෙනවා කියලා. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය පිළිබඳ සත්‍ය ඥානයක් ඇති වෙනවා. එතෙක් අපිට තියෙන්නේ ආසන්න හේතු. ආසන්න හේතුවක් විදිහට ප්‍රකට වෙන අවස්ථා එන්න පුළුවන්. ප්‍රශ්නේ විසඳුනේ නැහැ. තවදුරටත් ඒකමද හේතුව කියලා බලද්දී විවිධ හේතු විවිධ කරුණු මතුවෙන්න පුළුවන්. ඒ හැම එකක්ම විචිකිච්ඡාව උපද්දවලා දෙනවා. ඒ මුල් කරගෙන නැවත නැවත යෝනිසෝමනසිකාරය කළ යුතු වෙනවා. ඒ යෝනිසෝමනසිකාරය කරද්දි මේ ආසන්න හේතුව ස්ථිර වෙන්න ඕන. සැකයෙන් තොරව පැහැදිලි වෙන්න ඕනේ. ජාතියමයි ජරා මරණ වලට හේතුව. වෙන එකක් නොවේ කියලා ස්ථිර වෙනකම්ම මේක කරගෙන යන්න ඕනේ. හේතුව සෙවීම එතකම්ම කරන්න වෙනවා. එතකම්ම හේතුව සොයනවා මේමද හේතුව. එතකොට අපි ජාතිය පිළිබඳව මේ නිර්වුල් භාවය යම් මට්ටමකට ඇති වෙනවා. එතකොට ජාතිය ප්‍රත්‍යේනුයි ජරා මරණ කියන එක ප්‍රඥාවෙන් දකින්නේ. එතකන් අපිට මේක හේතුව ජරා මරණ මේ ජාතියමද කියලා හොයන්න වෙනවා. වෙනත් හේතු තියෙනවද? වෙනත් හේතු මුකුත්ම නැද්ද? මේමද හේතුව? මේ ආදී වශයෙන් නුවණින් විමසීම ආරම්භ වෙනවා. මේ නුවණින් විමසීම කියන එක මම පැලින් පැහැදිලි කළා. දවසෙන් දෙකකින් අවසන් වෙන එක නෙමෙයි. ඒ වෙලාවට සිහිය පිහිටවල බලන්න ඕනේ මේ කාරණේදී. ජරා මරණ ප්‍රකට වෙන සෑම අවස්ථාවකදීම ඒ මොහොතේදී බලන්න ඕනේ ජාතිය තියෙනවද මෙතන? තියෙන්න ඕනේ නේද ධර්මයේ හැටියට. ජාතිය තියෙන්න ඕනේ. ජාතිය තියෙනවද? තියෙන්න ඕනේ කියන එක සද්ධාවෙන් පිළිගැනීම තියෙන බව දැකීම ප්‍රත්‍යක්ෂය. හැබැයි තාම තියෙනවා කියලා දැක්කේ නෑ. ඒතර ප්‍රත්‍යක්ෂයක් නෑ කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තාම නෑ. හැබැයි ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් තියෙනවා. අන්න එහෙනම් අපිට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා යාමේ වැඩ පිළිවෙල තමයි
අපි එතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට දැන් සිද්ධ වෙනවා එතකොට මේ ජරා මරණ කියන යම් කිසි කරුණක් ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වෙච්ච කාරණේ මුල් කරගෙන අපිට සිද්ධ වෙනවා ජාතිය සොයා යන්න. ඒ හේතුව සොයා යාම කියන කාරණේ තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ හේතුව සොයන්නේ කොහොමද කියන කාරණේ ඒ කෙනාගේ යෝනිසෝමනසිකාරය. මම පැහැදිලි කළානේ දැන්. හේතුව සොයා යාම කියන්නේ එයාගේ යෝනිසෝමනසිකාරය. එතකොට අපිට යෝනිසෝමනසිකාරය කරන්නේ මෙහෙමයි කියලා කෙනෙකුට පැහැදිලි කරන්න බෑ. මොකද කෙනෙක් ඒක බාහිරින් පැහැදිලි කළොත් ඒක ආයිත් බාහිරින් ඇහෙන ධර්මයක්මයි ඒක. යෝනිසෝමනසිකාරය කියන්නේ අභ්‍යන්තරින් උපදින දෙයක්. නිකන් සරල උදාහරණයක් ගමු මේ විදිහට. මේක මේ තාම සරල උදාහරණයක්. මේක ධර්මයේත් එක්ක ලොකුවට සම්බන්ධ කරන්න එපා. ඔන්න කෙනෙක් වෙන වැඩක් කර ඉන්නකොට දන්නේම නැතුව ළඟ තිබිච්ච පහනට අත ගෑවෙනවා. එතකොට දැන් එයා කලින් ප්ලෑන් කරලා ලෑස්ති කරලා ඉන්න වැඩ පිළිලක් මෙතන නැහැ. අත පිච්චෙනවත් එක්කම වහාම එයා අත ගන්නවා ඉවතට. එතකොට ඒක එයා තුලින් උපදින ක්‍රියාවක්. එයා තුලින් වහා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. ක්ෂණික උත්තරයක් එයා ඒ විලාසෙම එයාට ගොඩනගෙනවා. ඒක අමුතුවෙන් හිතා කරන්න තියෙන දෙයක් නෙමෙයි. මම මේ සරල උදාහරණයක් පෙන්නුවේ. ඒ වගේ ප්‍රශ්නයේ අභ්‍යන්තරයේ හට ගන්න තුරු ප්‍රශ්නය අභ්‍යන්තරයෙන් ඇති වෙන තුරු ප්‍රශ්නය තමන්ගේ වෙන තුරු ප්‍රශ්නය අභ්‍යන්තරයේ වෙන තුරු අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා කොහොමද මේක හොයන්නේ කියලා. නමුත් ප්‍රශ්නයක් විදිහට අභ්‍යන්තරයට ආවොත් ඒ කියන්නේ හැබෑවටම මේක තමන්ගේ ප්‍රශ්නයක් කියලා විසඳන්න ඕමනාකම ඇති වෙනකොටම විසඳුම හොයනවා. මොකද හොයන ක්‍රමයක් කියලා තියෙනනේ. හොයන්න තියෙන හේතුව. හේතුව කියලා තියෙන්නේ ජාතිය. දැන් පැහැදිලි මාවතක් පෙන්නලා තියෙනවා. දැන් එතකොට හේතුව සොයනවා කියන කාරණේදී එයා සිහිය පිහිටුවා ගන්න එකයි යෝනිසෝමනසිකාරයේ යෙදෙන එක. ඒක දැන් නුවණ නැතුව කරන්න බෑනේ. සිහියත් එක්ක පිහිටන යම් නුවණක් ඕනේ. සිහියත් එක්ක පිහිටන යම් නුවණක් අවශ්‍යයි. ආන්න ඒකත් එක්කයි යාගේ යෝනිසෝමනසිකාරය උපදින්නේ. දැන් අපි මෙතන යෝනිසෝමනසිකාරය කියනකොට අමතක වෙන දේ තමයි සිහියත් නුවණත් කියන දෙක. ඒ මොහොතේදී නුවණ තියෙන කෙනාට වැටෙනවා මේක දැන් මෙහෙමයි. දැන් මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා වගේ පේනවා. දැන් මෙහෙමයි වගේ පේනවා. දැන් මෙහෙමයි වගේ පේනවා කියන තැනදිම ඒ සිහිය පිහිටීමත් නුවණ යෙදෙන තැනදිම එයාට තේරෙනවා හරියට මෙහෙම වෙන්න ඕන. මෙහෙම වෙන්න ඕන. කියන කාරණේම අර සිහියයි නුවණයි එක්ක යෙදෙනකොටම යෙදෙන එකක් ඒක. ඒක සිහියෙන් නුවණින් බැහැර වෙච්ච කරුණක් නෙවෙයි. මම හිතන්නේ මේක ඉතා සියුම් තැනක් අපිට ඒක බාහිරින් පෙන්වන්න බෑ ඒ කාරණේ. ඒක එයා තුලම එහෙනම් මෙහෙමයි. එහෙනම් මෙහෙම වෙන්න ඕන. කියලා ඒ කරුණ එයා තුල උපදිනවා. අන්න ඒකයි මෙතන තියෙන පැහැදිලි කිරීම යෝනිසෝමනසිකාරය මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ කිසියම් තැනකවත් මේක පෙන්වලා දෙන්නේ නැති යන්නේ ඒක. යෝනිසෝමනසිකාරය කියන්නේ පුද්ගල අනුබද්ධයි. එකම ධර්ම දේශනා කරද්දී විවිධ අය විවිධ පැතිකඩ වලින් නුවණින් විමසීම පටන් අර ගන්නවා. එයාට අහු වෙන ප්‍රකට වෙන තැන එයා ප්‍රශ්න කරනවා. අභ්‍යන්තරයෙන් ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රශ්නේ සොයාගෙන යන මොකද්ද කොහොමද මේක වෙන්නේ කොහොමද වෙන්නේ? එතකොට එක එක්කිනා එක එක මාවත් ඔස්සේ ප්‍රශ්න විමසාගෙන යනවා අභ්‍යන්තරයෙන්. ප්‍රශ්නෙට උත්තරේ සොයනවා. ඒ ගවේෂණයක් තියෙන, පරිශ්‍රණයක් තියෙන්නේ. ඒක තමයි යෝනිසෝමනසිකාරය කිව්වේ. එතකොට ඒ කෙනාට එයාගේ නුවණ හැටියට යම් දේවල් ප්‍රකට වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි එදා පැහැදිලි කළා වේ දීගණක පරිබ්‍රාජකයාර දේශනා කරපු දේශනාවේදී ළඟ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් කරුණක් පිළිබඳ යෝනිසෝමනසිකාරය යෙදিলা තියෙනවා. කාරණේ මොකද්ද කියලා අපිට කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ යෝනිසෝමනසිකාරය ඉගෙනුවෙත් නැහැ. නමුත් තමන්ට ආවේනික තමන් තුල ප්‍රශ්නය පැහැදිලි වෙච්ච ගමන් තමන්ම ඒකට උත්තරේ හොයනවා. ඒක අමුතුවෙන් ආයි කාටවත් කියන්න දෙයක් නැහැ. දැන් ජීවිතේට කෙනෙකුට ජීවිත අනතුරක් ඇති වුනහම
කාටවත් දැන් පුංචි සතෙකුට උනත් කියන්න අවශ්‍ය නැහැ ජීවිතේ බේර ගන්න ක්‍රමයක්. එයා කොහොම හරි දඟලීමක් දඟලනවා. ඒකට උත්තරයක් හොයාගන්න. එක්ක පීනන්න දඟලනවා, එක්ක මොකක් හරි දෙයකට දැන් වතුරට වැටුනොත් එයා පීනන්න හරි දඟලනවා. ඒකට කලින් උගන්වලා තියන්න අවශ්‍ය නැහැ. ඒ තමන් තුළ තමන්ගේම ප්‍රශ්නයක් බවට පත් වෙච්ච ගමන්ම ඒකට විසඳුමක් හොයනවා. කොහොමද වෙන්නේ? කියන කාරණේ. අන්න ඒක යෝනිසමනසිකාරය. එතකොට මේ යෝනිසමනසිකාරය මම කිව්වා වගේ පුද්ගලයන්ගේ පුද්ගලයාට ස්වභාවය වෙනස්. මොකද මේ ධර්මයේ තුල ධර්මයක් නෙමෙයි දකින්න තියෙන්නේ. ඒ ධර්මයේ දකින්නේ පච්චත්තං වේතබ්බ විඤ්ඤාය. ඒක ධර්මයේ ලක්ෂණයක්. ඒ කිනාගේ නුවණ හැටියට තමයි මේක අවබෝධ කරන්නේ. මොකද නුවණ සිහියයි නුවණයි යම් ප්‍රමාණයකටද තියෙන්නේ ඒ විදිහටයි යෝනිසමනසිකාරය වැඩෙන්නේ. සිහියයි නුවණයි යම් ප්‍රමාණයකටද තියෙන්නේ ඒ විදිහටයි යෝනිසමනසිකාරය වැඩෙන්නේ. එතකොට ඒ නිසා ඒ කිනා යෝනිසමනසිකාරණය කරන විදිහ වෙනස්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේකට යෝනිසමනසිකාරය කරන්න තියෙන්නේ මේ විදිහටයි කියලා ක්‍රමයක් කියන්නේ නැහැ. යෝනිසමනසිකාරය කළ යුතු ධර්මයේ පෙන්වලා දෙනවා එච්චරයි. දැන් දීගණකට වේදනාව පිළිබඳ දේශනාව කරගෙන යනවා. ඒ කෙනාට ඒ දේශනාව මහද්දී දේශනාව අවසන් වෙනකොට දීගණකට ඒක පැහැදිලි වෙනවා. දීගණක ප්‍රතිඥා දෙනවා පටිච්චසමුපාදයේ පිළිබඳව. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා දීගණක උත්තර දෙනවා. ඒතර දීගණකට තේරෙනවා මේ හේතුන් සහ ඵල අතර මෙහිම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. දේශනාවේ එහෙම එකක් විස්තර කරන්නේ නැහැ. නමුත් එයාගේ යෝනිසමනසිකාරයෙන් නිසා යෝනිසමනසිකාරය උපද්දවන්න දීපු ධර්මයක් නිසා එයාට යෝනිසමනසිකාරය ඉපදුනා. අභ්‍යන්තරංගයක් විදිහට. ඒ යෝනිසමනසිකාරය ඔස්සේ ගියාම එයාට හම්බ වුණා පටිච්චසමුපාදේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ වෙලාවේ අරහත්ත්වයටපත් වෙලා හින්දලා නැහැ. උන්වහන්සේට යෝනිසමනසිකාරයට යමක් හම්බ වුණා. මම හැමතිස්සෙම මතක් කරනවා ධර්මය කියලා කියන්නේ යෝනිසමනසිකාරය උපද්දවන්න දීපු දෙයට. දැන් යෝනිසමනසිකාරය උපද්දවන්න දහමක් දුන්නා. ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් හම්බුණා. සාරිපුත්ත එතකොට මහ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඒ වෙලාවේ යෝනිසමනසිකාරය යෙදුණා. ඒක අභ්‍යන්තරංගයක් විදිහට ඇති වුණා. ඒ විමසගෙන යනකොට උන්වහන්සේට රාග දේශ මොහ සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණා. පටිසම්පාදේ අවිද්‍යාව ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා ගියා. හැබැයි දීගෙනකට ඒක වුණේ නැහැ. අභ්‍යන්තරයේ උපදින යෝනිසමනසිකාරයේ ස්වභාවය අනුවයි ඒ ස්වභාවයේ වෙනස තියෙන්නේ. ඒ தත්ත්වයේ වෙනස ඇති වෙන්නේ ඒකයි. ඒ නිසා යෝනිසමනසිකාරය උපද්දවන්න දෙන ධර්මයෙන් ඒ කෙනාගේ තියෙන සිහිය සහ නුවණ අනුව යෝනිසමනසිකාරය උපදින ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා යෝනිසමනසිකාරය ඉපදීම පිණිසයි ධම දෙන්න තියෙන්නේ. යෝනිසමනසිකාරය කියන එක නැත්තම් අභ්‍යන්තරයෙන් මේ තමන්ගේ ප්‍රශ්නයට අභ්‍යන්තරව ඇති වෙන ප්‍රශ්නයට උත්තරය සොයා යාමේ සත්‍ය ගවේෂණයේ ආර්ය පරිශ්‍රණය කියන එක ඒ කෙනාගේ සිහිය නුවණ අනුව තමයි සිදු වෙන්නේ. ඒ නිසා අපිට ඒක මෙහෙමමයි සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට කියලා දෙන්න විදිහක් නැහැ. ධර්මයේ තුල එහෙම කාටවත් උගන්වලා නැහැ. ඒ නිසා නමුත් සොයා යන පිළිවෙලක් කියලා තියෙනවා. දැන් අපිට පරිසම්පන්න වශයෙන් අපි නුවණින් විමසනකොට බුදුරජාණන් වහන්සේ කියනවා නුවණින් විමසන්න තියෙන්නේ ආර්ය න්‍යායයට ගැළපෙන විදිහට ජරා මරණ ප්‍රකට වුණා නම් ජාතිය තමයි හේතුව. ජාතිය තමයි ප්‍රත්‍ය. දැන් අපිට හැමදේම දීලා තියෙනවා. අපි ඉන්න ඕනේ සීමාව පෙන්නලා තියෙනවා. විමසන්න ඕනේ න්‍යාය පෙන්නලා තියෙනවා. විමසීම තමන් අතේ. එතකොට අන්නේ කාරණේ දැන් අපි නිරවුල් කරගන්න ඕනේ. ඒ විමසීම කියලා කියන්නේ මෙන්න මේ කරුණ නොවේ කියලා මම පැහැදිලි කළා. එහෙම තමයි. මොකද අපි හේතුවයිනේ සොයාගෙන යන්නේ. එතකොට අපි මේ ජරාව කියන්නේ මොකක්ද කියලා හැමතැනම හොයා හිටියට අපිට පරිසම්පදි හම්බෙන්නේ නැහැ. මරණය පිළිබඳ හොයා හිටියට හම්බ වෙන්නේ නැහැ. ජාතිය මොකක්ද කියලා ජාතිය කියලා වෙනම අරගෙන අපි හොයා හිටිය කියලා හම්බ වෙන්නේ නැහැ. ඇයි? පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසනකොට ජරා මරණ ප්‍රකට වුණා නම් ඒ ජරා මරණ ප්‍රකට වීමට හේතුව කුමක්ද කියලා හේතුවක් විමසාගෙන යන්න ඕනි ජරා මරණ වලට හේතුව කියලා. එතකොට ආසන්න කාරණේ ජාතිය විදිහට හම්බ වෙයි. ඊට පස්සේ ආයිත් බලන්නේ අපි මේ ජාතිය සහ ජරා මරණ අතර කිසියම් හෝ ළඟම සම්බන්ධයක් තියෙනවද?
නැත්තම් මේ ජරා මරණ වල ජාතිය හැර තවත් අයගේ සම්බන්ධකමක් තියෙනවද? ආත්මයක සම්බන්ධයක් තියෙනවද? වෙනත් දෘෂ්ටියක සම්බන්ධයක් තියෙනවද? නැත්තම් කාගේවත් සම්බන්ධයක් නැද්ද? අන්න එතකොට හැමතිස්සෙම අපි බලන්න සොයන්නේ ජාතිය ගැන නෙමෙයි. හොයන්නේ තවදුරටත් ජරා මරණ ගැන නෙමෙයි. හොයන්නේ ප්‍රත්‍ය කුමක්ද හේතුව කුමක්ද කියලා. මම හිතන්නේ මෙතන ගොඩක් සියුම් තැනක් හරියටම තේරුම් ගන්න ඕන. ප්‍රත්‍ය කුමක්ද හේතුව කුමක්ද කියලා සොයාගෙන යන්නේ. හේතුව විදියට සොයාගෙන යනකොට හේතු හම්බ වෙන එකක් නෙමෙයි ගොඩක් හම්බ වෙන්න පුළුවන්. ආසන්න හේතු හම්බ වෙන්න පුළුවන්. හැබැයි ආසන්න හේතුවක් හම්බුණා කියලා අපේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. පැහැදිලිවම ප්‍රත්‍යක්ෂයක් තියෙන්න ඕනේ. මෙයමයි හේතුව. වෙන කිසිවක් නොවන බව. හරියටම තේරුම් යන්න එපේ. ඒක නුවණ ඇති වෙනකන් ඒක දකින්නේ නැහැ. ඒ නිසා මේ විමසීම කියන ක්‍රියාව දිගටම යෙදෙනකොට අන්න ප්‍රඥාව හට ගන්නවා. එතකොට උපදින ප්‍රඥාවෙන් තමයි අර මෙයම හේතුමයි වෙන කිසිවක් මේකට සම්බන්ධ නැහැ. ජාතියමයි ප්‍රත්‍ය කියලා දකින්නේ. ඒක දකින්නේ ප්‍රඥාවෙන්. එතකන් අපිට මේක වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න තියෙනවනේ. හේතු සොයා යාමේ ක්‍රියාව. ආන්න එක තමයි අපි දිගින් කරන්නේ. එනිසා මම හිතනවා මේ ප්‍රශ්නෙට දීර්ඝ උත්තරයක් මම මේ දුන්නේ. නැවතත් කලින් දේශනා කරපුවා දේශනාවලම තියෙන කරුණු පැහැදිලි කරලා දුන්නේ. නැවතත් මේ ගැන ඉතාම විමසිල්ලෙන් ඉතාම සියුම් කරුණක් නිසා කලබලයටපත් නොවි ඉතාම හිමිසිරින් එක තේරුම් ගන්න මහන්සි ගන්න. එතකොට මේ කාරණේ තවදුරටත් පැහැදිලි වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. තව ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. නමෝ බුද්දයි ස්වාමීන් වහන්සේ. නවුද්දය පංච උපාදානස්කන්ධේ රූප කියන එක මේ වෙනසී යන ස්වභාවයෙන් යුතු නිසා රූප කියනවා කියලා සීතලෙන් වෙනසී යනවා, උණුසුමෙන් වෙනසී යනවා, බඩගින්නෙන් පිපාසයෙන් වෙනසී යනවා කියලා ඊට පස්සේ රූප උපාදානස්කන්ධ කියන එකේ ස්කන්ධ කියන වචනය විස්තර කරනකොට කියනවා අතීතයේ නිරුද්ධ වී ගිය රූපයක් ඇත්ත, අනාගතයේ හටනවත් යම් රූපයක් ඇද්ද, වර්තමානයේ යම් රූපයක් ඇද්ද කියලා 11 ආකාරයකින් සමාජයේ සලකන, අනුන්ගේ සලකන ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියලා 11 ආකාරයකින් ස්කන්ධය විස්තර කරනවා. ඔව්. එතකොට ජාතියත් ඒ විදිහට විස්තර කරගන්න පුළුවන් ස්වාමීනි. දැන් ಜಾති අපිට ඒ විදිහට විස්තර කරන්න ඕනේ ඇයි? ජාතිය කියලා අපිට පංචපාදනස්කන්ධයක හට ගැනීම කියලා දැක්කහම දැන් අපි හොයන්නේ පංචපාදනස්කන්ධය ගැන නෙවෙයි, ඒ කියන්නේ ජාතිය ගැන නෙමෙයි. ජාතිය සහ ජරා මරණ අතර තියෙන ප්‍රතිසම්බන්ධය. අපිට හොයන්න තියෙන මේ දෙක අතර තියෙන ප්‍රතිසම්බන්ධය. දැන් ඔය අහන ප්‍රශ්නේ තියෙන්නේ පංචපාදනස්කන්ධ වශයෙන් නුවණින් විමසීම. ඒක වෙනම ක්‍රමයක්. අපිට තියෙනවා පටිච්චසමුපාද වශයෙන් නුවණින් විමසන්න කියලා. පංච උපාදානස්කන්ධ වශයෙන් නුවණින් විමසන්නත් තියෙනවා. කැමති නම් ඒ ක්‍රමයට. ආයතන වශයෙන් නුවණින් විමසන්නත් පුළුවන් ඕන. ධාතු වශයෙන් නුවණින් විමසන්නත් පුළුවන් ඕන. දැන් පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසනකොට ඔය විදිහට පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයේ හෝ ඒ ආදී වශයෙන් පැහැදිලි කරපු කරුණකට යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැත්නම් පහළ වීම ಜಾතියයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒ ಜಾතියට හේතුව කුමක්ද කියලා ආයි හොයනවා. ආයි පංචමස්කන්ධය වෙන වෙනම හොයා යන්නේ නැහැ. ඒ පංචමස්කන්ධේ පහළ වීම ಜಾතියනේ. හරි එහෙනම් ಜಾතියට හේතුව කුමක්ද? දැන් හොයන්නේ හේතුව.
ජාතියට හේතුව කුමක්ද කියලා හොයාගන්නකොට භවය හම්බ වෙන්න ඕනේ. මම හිතන්නේ පැහැදිලි ඇති. මේ පටිච්චසමුප්පන්න වශයෙන් නුඹුණෙන් විසීමේදී ප්‍රත්‍යයයි හොයාගෙන යන්නේ. හේතුවයි සොයාගෙන යන්නේ. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට පංචපාස්කන්ධය ගැන අර විදිහට 11 ආකාරයකට විමසීමක් කරන්නේ නැහැ. ඒක පංචපාදනස්කන්ධ වශයෙන් නුවණින් විමසීම කියන කරුණට එක් ගන්න පුළුවන්. එතකොට ඒක රුප්පණය කියලා අදහස් කරලා තියෙනවා. විඳීම, හඳුනා ගැනීම, සකස් වීම, විශේෂයෙන් දැන ගැනීම මෙන්න මේ ඔස්සේ විමසගෙන යනවා. එතකොට ඒක වෙනම ක්‍රමයකට නුවණින් විමසීමක්. ඒක වෙනමම ධර්මපර්යායක්. පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසීම කියන්නේ වෙනමම ධර්මපර්යායක්. ඒකයි අපිට මේ තාම පැටලෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පර්යාවන් වෙන වෙනම දේශනා කරලා තියෙනවා. මේවා එකට එකතු කරලා එකට අපිට නුවණින් විමසන්න බෑ ඔක්කොම එකට. එහෙම ක්‍රමයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතෙන්දී ධම්මනසිකාරයක් කරන්න පුළුවන් වෙයි. හැබැයි යෝනිසෝමනසිකාරය කියන එක උපදින්නේ නැහැ. යෝනිසෝමනසිකාරය උපදිනවා නම් මාර්ගයක් තමයි උපදින්නේ. ඊතර වීම පිස මාර්ගයක් උපදිනවා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසායි මේ පරයයන් වෙන වෙනම නුවණින් විමසීම පිණිස බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසීමේදී ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය, ප්‍රත්‍යයෙන් උපදින බව කියන එකයි සොයා යුත්තේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් පටිච්ච සමුප්පාදය නිසා පංච උපාදානස්කන්ධය ඇති වෙනවා කියන දේ ඒ දෙක වෙන වෙනම යා යුතුයි කියන එක වහන්සේ. ඔව් මොකද ධර්මයේ තුල විස්තර වෙන්නේ එහෙමනේ. එතකොට මේ ධර්මයේ තුලදී ස්වාමීන් වහන්සේ හැදේ. මොකද්ද? ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් පංච උපාදානස්කන්ධය උපදිනවා කියන සම්බන්ධය කොහොමද දෙන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් දැන් අපිට දැන් පටිච්චසමුප්පාදයෙන් පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම එතන ඔය කියන්නේ මුළු පටිච්චසමුප්පාදයම. දැන් ওই දෙක පටල ගන්න යන්න එපා. පළවෙනි ආර්ය සත්‍යය තමයි පංච උපාදානස්කන්ධය දුක්ඛාර්ය සත්‍යයයි කියලා පැහැදිලි කරනවා. දෙවෙනි ආර්ය සත්‍යයේදී පැහැදිලි කරන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර බව, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය. නේද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. මේ ආදී වශයෙන් ජාති ජරා මරණ දක්වාම යම්කිසි හේතුන් සහ ඵල අතර ක්‍රියාකාරී සම්බන්ධයක් තියෙනවා. ඒ ක්‍රියාකාරී සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් විදියට පංච උපාදානස්කන්ධය හට. ඒක මේ ආර්ය සත්‍යයට අනුව නුවණින් විමසීමක් එතන තියෙනවා. ඒතර ඒ ක්‍රමයේ වෙනස්. දැන් අපිට හම්බ වෙන්නේ ජාතිය කියලා. ආයි පංචමාස්කන්ධය කියලා ආයි නැවත විග්‍රහ කරගෙන පංචමාස්කන්ධය කියන්නේ මොකද්ද? ඒ පහම නොවද? එහෙම නෙමෙයි. දැන් අපිට යම් කිසි ආකාරයක තිබුණා නම් හට ගැනීම. මොකද ජාතිය කියලා කියන්නේ පංචමාස්කන්ධයේ පහළ වීම කරුණු විතරක් නෙමෙයිනේ. හට ගැනීමනේ ජාතිය කියන්නේ. ඒකට සමහර කෙනෙක්ගේ නුවණ හැටියට යමක් හටගත්තා කියලා වැටහෙන්න පුළුවන්. ඒ හටගත්තා නම් යමක් ඒ හටගත්තු දේ මොකද්ද කියලා හොයනවා නෙමෙයි ඒකට හේතුව හොයන එකයි කරන්නේ. මම කියන එක පැහැදිලි ඇති මම හිතන්නේ. යමක් හටගත්තා කියලා තේරුනොත් ඒ හට අරන් තියෙන පංචමාස්කන්ධය තමයි ඒක අපිට 아무තෙන් ආයි හොයන්න දෙයක් නැහැ. හැබැයි නමුත් ඒක හොයන්නේ යමක් හටගත්තා කියලා දැනගත්තා නම් තේරුණා නම් ඒක ජාතිය. ඒ ජාති කියන්නේ හට ගැනීම. හටගත්තේ මොනවද ඒ විස්තර හොයන්න යන්නේ නැහැ පටිසම්පාද නුවණින් විමසනකොට. යමක් හටගත්තා නම් ඒ ජාතිය. ඊට පස්සේ බලන්න ඒ හට ගැනීමට හේතුව. හටගත්තේ මොනවද කියන එක නෙමෙයි හොයන්නේ. ඒ හටගත්තා නම් හට ගැනීමට හේතුව කුමක්ද? ඒ හට ගැනීමට හේතුව කුමක්ද? එතකොට ආයෙත් අපි හොයන්න යන්නේ හේතුවමනේ. ප්‍රත්‍ය සොයාගෙන යන්නේ. හේතු සොයාගෙන යන්නේ. එතනදී හොයන්නේ නැහැ. හටගත්තේ මොනවද? ඒ හටගත්තු දේවල් අතර පංචමාස්කන්ධය තියෙනවද නැද්ද? ඇත්තටම පහක්ද තියෙන්නේ? ඒ පහ මොනවද? එතකොට ආයි ඒ පංචමාස්කන්ධය වශයෙන් නුවණින් විමසීමේ ක්‍රමයට ගිහිල්ලා හට ගැනීමක් කියලා තේරුණා නම් ඔය දැන් අපි පංච උපාදානස්කන්ධය
කන්දානම් පාතු භාවෝ කිව්වම පංචපාස්කන්ධය හටගත්තා කියලා කියන කාරණේදී ඔය පහ ප්‍රකට වෙනවා නම් ඇත්තටම ප්‍රශ්නේ විසඳෙලානේ. නමුත් තේරෙන්නේ හට ගන්නවා කියලා. ඔය හැට ගැනීම තුළ ඔය පහ තියෙනවා තමයි. ඒක දේශනාවේ තියෙන. නමුත් ඔය පහ ඔකට වෙන් කරගන්න බෑ අපිට. ඒ වෙන් කරගත්තා නම් සම්මාදිටියටපත් වෙලා. ඒ සම්මාදිටියටපත් වුණා නම් ආර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය සත්‍ය ඥානය කියලා දැකලානේ. ඒ කියන්නේ පංචපාස්කන්ධයේ සත්‍ය බව දැකලා. සත්‍ය ඥානයට ඇවිල්ලා දුක්ඛාරය සත්‍ය කියලා. දෙවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ පටිසම්පාදය කියලා සත්‍ය ඥානයට ඇවිල්ලා. එතකොට එනම් ප්‍රශ්නේ විසඳලා ඉවරයි. එතකොට ප්‍රශ්නේ විසඳලා ඉවරයි. ඊට පස්සේ නිරෝධාර්ය සත්‍ය කියන්නේ පටිසම්පාද නිරෝධය කියලා සත්‍ය ඥානයට ඇවිල්ලා ඉවරයි. මාර්ගය කියන්නේ මේ වැඩ පිළිවෙලමයි වෙන එකක් නෙවෙයි කියලා හතරවෙනි ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥානයට ඇවිල්ලා ඉවරයි. එතකොට ප්‍රශ්නේ විසඳලා ඉවරයි එතෙන්දී. සත්‍යය කියන තැනට ඇවිල්ලා ඉවරයි. අපි දැන් මේ කියන්නේ ඊට කලින්. ඊට කලින් ජරා මරණ වලට හේතු සොයාගෙන යද්දී පංච උපාදානස්කන්ධයයි කියලා අපිට මේ පහ වෙනම මේ වෙඳීම මේ හඳුනා ගැනීම මේ උපාදානෙ ඒව හම්බ වෙන්නේ නැහැ. ඒක නමක් බුදුරජාණන් වහන්සේ පෙන්නපු නම පංචපාස්කන්ධය කියලා. අපිට පංචපාස්කන්ධයේ විදිහටම හම්බුණා නම් ඊතර જાතිය කියලා. ආර්ය සත්‍ය අවබෝධයට ඇවිල්ලා සත්‍ය ඥානයට ඇවිල්ලා. නමුත් ඊට කලින් අපිට જાතිය කියලා හම්බ වෙන්නේ මොනවදෝ හටගත්තා කියලා. ඒ හටගත්තේ පංචපාස්කන්ධය කියලා ධර්මයේ තුල තිබ්බට අපි දකින්නේ නැහැ ඒක. අපිට කිසියම් හට ගැනීමක් පේනවා. කිසියම් දෙයක හට ගැනීමක් පේනවා. එතකොට ඒ හටගත්තේ පංච උපාදානස්කන්ධයයි කියලා දැක්කනම් ඔහුට ආයෙ තියෙන්නේ පටිච්චසමුපාද වශයෙන් නුනින් වසන්නේ පංචමාස්කන්ධ වශයෙන් නුනින් වසන්න පුළුවන් මේ පහ මොකද්ද කියලා. පහක් විදිහට හම්බුනොත් ප්‍රශ්නේ විසඳෙනවා. නමුත් එහෙම හම්බෙන්නේ නැති නිසානේ අපිට යෝනිසෝමනසිකාරය දිගටම කරගෙන යන්න වෙන්නේ. එහෙම හම්බුනොත් ආය යමුතින් විසන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතාපන්න ඵලයේ සම්බන්ධයෙන් දේශනා කරපු තැන මේ පංච උපාදානස්කන්ධය සමුදය වශයෙන් අස්තංගමයේ වශයෙන් ආස්වාදයේ වශයෙන් ආදීනමයේ වශයෙන් නිස්සරණයේ වශයෙන් සම්මප්පඤ්ඤාය පස්සති දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ. රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන විඥාන ගැන මේ පහම ගැනම ආස්වාදයේ සමුදය දන්නවා අස්තංගමේ දන්නවා ආස්වාදයේ දන්නවා ආදීනවේ දන්නවා නිස්සරණේ දන්නවා මේ පහම පිරිසිදු දකලා තියනවා කියනවා. කවුද සෝතාපන්න කෙනා? එහෙනම් බලන්න මේ පංචපාස්කන්ධයයි කියලා අපිට දැනගත්තා නම් මේ ආකාර පස් ආකාරයෙන්ම පිරිසිදු දැකීමක් ඇති වෙනවා නම් ඒක කියන සෝතාපන්න. එතකොට පටිච්චසමුපාදයේ පිළිබඳව තියෙන සැක විචිකිච්ඡා දුරු වෙලානේ. එතකොට ප්‍රශ්නේ බොහෝ දුරට විසඳලා ඉවරයි. දැන් අපි කියන්නේ හේතුව සොයාගෙන යදී පංචපාදානස්කන්ධය කියලා කිව්වට අපිට හම්බ වෙන්නේ පංචපාස්කන්ධයක්. ඒ දේශනාවේ තියෙන්නේ හටගන්නේ පංචපාස්කන්ධය කියලා. අපිට හම්බ වෙන්නේ හට ගැනීමක්. ಜಾති හට ගැනීමක්. හට ගන්නවා කියලා දැන් තේරුච්ච ගමන් ආයි බලන්න ඕනේ. හට ගැනීමට හේතුව කුමක්ද කියලා. තවදුරටත් ඒ විදිහට බලනවා නම්. එතකොට පටිසම්පාදයෙන් නුවණින් විසනවා. හටගත්තේ මොකද්ද කියලා තේරුණා නම් ප්‍රඥාවට හම්බුණා නම් ඒ වෙනකොට යාට තියෙන ප්‍රඥාවේ හැටියට හටගත්තේ නැත්තම් හටගන්නේ පංච උපාදානස්කන්ධයයි කියලා. ප්‍රශ්නේ හරි. ප්‍රශ්නේ දෙන්නෙනවා. එතකොට මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව සත්‍ය ඥාණයට එනවා. අපි දැන් නමුත් මේ කියන්නේ දෙවෙනි ආර්ය සත්‍යයේ යම් කොටසක් ගැන නුවණින් විමසන ආකාරය. එතකොට මේක සම්පූර්ණ වෙච්ච ගමන් පළවෙනි ආර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාණයට එනවා. නිරෝධාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාණයට එනවා. මේ පුරුදු කිරීපු වැඩ පිළිවෙලමයි මාර්ගය වෙන එකක් නෙවෙයි කියලා මාර්ගය පිළිබඳව සත්‍ය ඥාණයට එනවා. ඒ සෝතාපන්න වෙනකොට එහෙම වෙන්නේ. ඊට කලින් අපි ජරාවරණ ප්‍රකට කරගෙන හේතු සොයාගෙන යද්දී පංචපාදස්කන්ධය කියන එක කිව්වට පංචපාස්කන්ධයක් විදිහට අපිට හම්බ වෙන්නේ නැහැ. යම් හට ගැනීමක් කියලා හම්බ වෙනවා. ඉතින් තවදුරටත් අපිට ජරා මරණ වලට හේතුව කුමක්ද කියලා හොයාගෙන යද්දී පංචපාස්කන්ධයමයි මේක જાතියමයි කියලා පැහැදිලිව හම්බුනොත් ඊට පස්සේ ආයි අනිත්‍යව අහන්න දෙයක් නැහැ. පංචපාස්කන්ධයට සම්බන්ධයිද කියලා සම්බන්ධතාවය හම්බෙලා ඉවරයි. නිරෝධාර්ය සත්‍ය පිළිබඳ මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක සම්බන්ධ වෙලා ඉවරයි. ප්‍රඥාවෙන් දැකලා ඉවරයි. හිතන්න අවශ්‍ය නැහැ. මාර්ගය කොහොමද? නේ මාර්ගයක් දැකලා ඉවරයි. ප්‍රඥාවෙන් දකින්නේ. ඒකට ප්‍රඥාවෙන් දකින දේ මෙහෙමයි කියලා එකකට පස්සේ එකක් විස්තර කරන්න බෑ.
ඒ විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොකද ප්‍රඥාව කියන්නේ විශේෂ දැක්මක්. විශේෂ නුවණකින් විශේෂ අසකින් දැකීමක් ඒක. ඒ නිසා ඒ දකින්න සීමාව එච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම් දෙයක් දකින්නවා ඒ දැක්ම තුළ. නමුත් මේ දැක්ම ඇති කර ගන්න යෝනිසමනසිකාරය අවශ්‍යයි. නිසා අපිට යෝනිසමනසිකාරයේ පිණිස දීලා තියෙනවා පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසුවත් හරි. ඒත් යෝනිසමනසිකාරය උපදිනවා. පංච පාදානස්කන්ධ වශයෙන් නුවණින් විමසුවත් හරි. ඒත් යෝනිසමනසිකාරය උපදිනවා. ආයතන වශයෙන් නුවණින් විමසුවත් හරි. එතකොටත් යෝනිසමනසිකාරය උපදිනවා. ඒ කියන්නේ ප්‍රඥාව උපදිනවා. එතකොට මේ ප්‍රඥාව උපද්දවන්න ඕන කරන යෝනිසමනසිකාරයේ උපද්දවන්න උවමනා කරන දහම් පරයයවල තමයි දීලා තියෙන්නේ. එතකොට අපිට ධර්මයේ දුන්නා කියන එකේ අදහස යෝනිසමනසිකාරයේ උපද්දවන්න දෙයක් දුන්නා කියන එක. ඒ දේ සිද්ධ වුණා නම් හරි. මම හිතනවා කාරණේ පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙමයි සර්. තව එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ඒ පංචපාස්කන්ධය සම්බන්ධයෙන් විස්තරයකදීමයි අර කජ්ජනී සූත්‍රයේ සංඛාර පිළිබඳව කියපු තැනකදී මේ සංඛාර අபிසංස්කරණය සම්බන්ධයෙන් ලොකු පැහැදිලි කිරීමක් එතන උනේ නැහැ කියන එක. ඇත්තටම ඉතින් ඒක එහෙම පැහැදිලි කිරීමක් කරන්නේ පංචපාදනස්කන්ධ වශයෙන් නුවණින් විමසීමක් ගැන විස්තර කරනකොට. නමුත් දැන් අපි මෙතන විස්තර කරන්නේ පටිච්චසමුපාද වශයෙන් නුවණින් විමසීමක් ගැන. එතකොට අපි හැමතිස්සෙම හොයන්නේ ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් තියනවාද කියලා. ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය දැකීම පිණිසයි යෝනිසමනසිකාරය කරන්නේ. එතකොට අර පංචපාස්කන්ධය පිළිබඳ ඒ විදිහට ගැඹුරු විග්‍රහයකට අපි යන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ලොකුවට කජ්ජනීය සූත්‍රයේදී මම ඒකයි පැහැදිලි කළේ සූත්‍රයේ ඒ කරුණ ගන්නකොටම කිව්වා මම මෙතෙන්දී කජ්ජනීය සූත්‍රය පැහැදිලි කරනවා නෙමෙයි සූත්‍රයෙන් කරුණු කිහිපයක් අරගෙන සක්කාය දිට්ඨිය පැහැදිලි කරන එකයි මේකෙදි කරන්නේ කියලා. ඒ නිසා එතන කජ්ජනීය සූත්‍රයේ විස්තර කරන්නේ සංඛාරවල ක්‍රියාව. සංඛාර කියන්නේ ක්‍රියාවක් තමයි. සංඛාර කියලා කියන්නේ සකස් කරනවා කියන එකට. එතකොට සකස් කරනවා කියන ක්‍රියාවට ඒ සකස් කිරීම කියන ක්‍රියාව දිගින් දිගටම අඛණ්ඩව නොනවත්වාම සිද්ධ වෙනවා. කොහොමද සිද්ධ වෙන්නේ? රූපයේ බවට සකස් කරනවා. විඳීම බවටම සකස් කරනවා. නැත්නම් විඳීම ඉවර වෙනවා. හඳුනා ගැනීම බවටම සකස් කරනවා. කියන්නේ නැවත සකස් කරනවා. එතකොට විශේෂයෙන් දැන ගැනීමක් බවට නැවත සකස් කරනවා. එතකොට බලන්න විඳීම කියන්නේ ක්‍රියාවක්, හඳුනා ගැනීම කියන්නේ ක්‍රියාවක්. සංඥා වේදනාව විඳිනවා කියන්නේ ක්‍රියාවක්. එතකොට මෙන්න මේවා රූපණය කියන්නේ ක්‍රියාවක්. මෙන්න මේවා නැවත ඒ ස්වභාවයටපත් කරලා දෙනවා. සංකතං අபிසංකරොන්ති. ඒ සංකතය කියන එක අபிසංස්කරණය කරමින් ඒ කියන්නේ නැවත ක්‍රියාකාරී ස්වභාවයේ පවත්වා ගැනීම තමයි සංඛාරවල ක්‍රියාව. සංඛාරවල ක්‍රියාව තමයි නැවත ඒක ක්‍රියාකාරී ස්වභාවයෙන් පවත්වාගෙන යාම. එතකොට බලන්න මේ පංචපාදනස්කන්ධ කියලා ගත්තාම මේ මාතෘකාවෙන් ටිකක් පිටට ගියත් උනත් පංච උපාදානස්කන්ධය කියන එක හැමතිස්සෙම ක්‍රියාකාරී ස්වභාවයේ පවත්වා ගැනීමට විඳීම කියන කරුණ නතර නොවි විඳීම කියන ක්‍රියාව දිගටම පවත්වා ගැනීම පිණිස සංස්කරණය අවශ්‍යයි. එහි මෙතන මම කියලා කෙනෙක් ඉඳලා මෙහෙවනව නෙමෙයිනේ. දැන් මම කියලා කෙනෙක් ඉඳලා මෙහෙවනවා නම් එයාට මෙහෙවගෙන යන්න පුළුවන්. කතරු කෙනෙක් ඉන්නවා, කරන්න කෙනෙක් ඉන්නවා, මෙහෙවන්නෙක් ඉන්නවා. මෙතන මේ උපාදානස්කන්ධ පහේ මෙහෙවන්නෙක් නැහැ. මෙහෙවන්නෙක් නැති වුණාට සංස්කරණය කරනවා කියන ක්‍රියාවම තමයි ක්‍රියාත්මක කරගන්න උදව් වෙන්නේ. සංස්කරණය කියන ක්‍රියාවම තමයි අනිත්‍යවත් පවත්වාගෙන යන්න උදව් කරන්නේ. ඒක සංකාර කියන්නේ මේ නිසා. රූපේ බවට හදලා දෙන
ස්වභාවයක් තියෙනවා. විඳිනවා කියන ක්‍රියාව දිගටම පවත්වාගෙන යනවා. නැත්නම් ඒක නවතිනවනේ. හඳුනා ගන්නවා කියන කාරණේ දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. ඒ දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ සංඛාරවල ක්‍රියාව නිසා. මම හිතනවා එතනින් යම් කරුණක් පැහැදිලි වැදගත් වෙන්නේ අයිති වෙන්නේ. ඉතින් අපි ඒ පිළිබඳව කරනකොට ඒ පිළිබඳ විස්තර කිරීම කරනවා. දැන් අපි පටිච්චසමුප්පාදයේදී සිදුවෙන්නේ යමක් හටගත්තා නම් ඒක පංචමස්කන්ධ වෙන්න පුළුවන්. මොකක් හරි හට ගැනීම ජාතිය විශේෂයෙන් හටගත්තා නම් ඒ ජාතිය. දැස ගැනීමක් තිබ්බා නම් ඒ ජාතිය. දැසගත්තේ මොකද්ද කියලා හොයන්නේ. දැස ගැනීමක් ප්‍රකට වුණා නම් දැස ගැනීමට හේතුව කුමක්ද? ආන්නේමයි හොයාගෙන යනවා. එතකොට ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවයක් සෙවීම තමයි හැමතිස්සෙම මේ පටිච්චසමුපාදයේ යොමුසුමනසිකාරී කරනවා කියන එක අදහස වෙන්නේ. මම හිතනවා ඒ කාරණේ දෙක නිසා මෙතනදී ඒක වැඩිපුර විස්තර නොකරන හේතුවත් දහම් පරයය දෙකේ වෙනසත් මම හිතන්නේ දහම් පරයය දෙක කියලා කිව්වේ පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසීම කියන එකත් පංච උපාදානස්කන්ධයේ වශයෙන් නුවණින් විමසීම කියන එකත් දහම් පරයයන් දෙකක්. මම හිතනවා මේ දෙකේ වෙනස යම් මට්ටමකින් පැහැදිලි වෙන්නේ නැති කියලා ඒ ප්‍රශ්නෙට. තමුණාරි ප්‍රශ්න තියෙනවද? අර කලින් අහපු කාරණේදී තව ප්‍රශ්නයක් අහපු එකක් තමයි මේ රුප්පණේ කියන එක. දැන් ඒකත් ඇත්තටම මේ පංචපාදනස්කන්ධය පිළිබඳව මම විස්තර කරපු තැනදී පැහැදිලි කරන්න ගියේ. එතකොට අපි ඒවා විස්තර වශයෙන් සෙවීමක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. පංචපාදනස් මේ පටිසම්පන්න වශයෙන් නුවණින් විමසනකොට අපිට යම් කරුණක් ප්‍රකට වුණා නම් ඒට හේතුවයි හොයන්නේ ප්‍රත්‍ය කුමක්දයි කියලා හොයන්නේ. එතකොට ඒ වැඩ පිළිවෙලදී අපිට මේ පිළිබඳ දීර්ඝ විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම අර සක්කාය දිට්ඨිය පැහැදිලි කරන්න ඕන නිසා එදා මේ කරුණු පහ පැහැදිලි කළේ පාදානස්කන්ධ පහ. එතනදී අපි දැනගත්තා විඳි වේදනා කියන පාලි වචනේ තේරුම වේදනා විඳිනවා. ඊට පස්සේ සංඥා හඳුනා ගන්නවා. සංඛාර සකස් වෙනවා. විඥානය විශේෂයෙන් දැනගන්නවා. රුප්පණේ පාලියෙන් තියෙන රුප්පති රුප්පණේ වෙනවා කියලා තමයි සිංහලෙන් කියන්න වෙන්නේ. ඒක ක්‍රියාවක්. අන්න ඒක මොකද්ද කියන එක පිළිබඳව සරල සිංහල වචනයක් අපිට යෙදෙන්නේ නැති හන්දා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි කරන වචන කිහිපයක් යම් යම් තැන්වල යෙදෙන ඒවා උදාහරණයට අරගෙන අපි පැහැදිලි කළා. බොහෝ තැන්වල යෙදෙන්නේ කිපෙනවා, පෙලෙනවා ඔය වගේ වචන වලින් තමයි ඒක උත්සාහ කරලා තියෙන්නේ මේ රුප්පණේ කියන එක පෙන්වන්න. ඉතින් නැසෙනවා වෙනසිනවා කියන අදහසුත් තියෙනවා. විනාශ වීමක් පිළිබඳව බිඳෙනවා කියන අදහසත් යම් තැන්වල ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් එතනින් අපි දැනගත යුතු වෙන්නේ ක්‍රියාවක් බව විතරයි. ඒ ක්‍රියාව කොහොම එකක්ද කියනවනම් විඳීම කියන ක්‍රියාව තියෙනවා නම් එතන ওই රුප්පණේ කියන ක්‍රියාව තියෙනවා. හඳුනා ගැනීම කියන ක්‍රියාව යම් තැනක තියෙනවා නම් එතන ওই රුප්පණේ කියන ක්‍රියාව තියෙනවා. සකස් වෙනවා කියන ක්‍රියාව තියෙනවා නම්
එතනයි රුප්පණය කියන ක්‍රියාව තියෙනවා. විශේෂයෙන් දැනගන්නවා කියන ක්‍රියාව තියෙනවා නම් එතන රුප්පණය කියන ක්‍රියාව තියෙනවා. මොකද මේ පහ වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා රුප්පණය කියන වචනේට තවත් සිංහල වචනයක් සෙවීමට වඩා මේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙන බව තේරුම් ගත්තොත් අන්න එතන මේ පහ අපිට හොයාගන්න පුළුවන්. අපි සිද්ධිය බලන්නේ නැතුව සිද්ධියට යොදන වචනේ හෙව්වා කියලා සිද්ධිය පේන්නේ වහිනවා කියන ක්‍රියාවක් තියෙනවා. එතකොට වහිනවා කියන ක්‍රියාවට ඉංග්‍රීසි වචනේ මොකද්ද කියලා අපිට වචනේ හෙව්වා කියලා වැස්ස කියන්නේ මොකද්ද කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. වචනේ නොදැනගත්තත් අපි වැස්ස කියන එක මොකද්ද කියලා ඒ ක්‍රියාව අපිට දකින්න ලැබුණොත් අපිට වැස්ස කියන්නේ මොකද්ද? එතකොට එතන වතුර තියෙනවද? වතුර වැටෙනවද? අයිස්ද වැටෙන්නේ? හිමද වැටෙන්නේ? ඒවා පැහැදිලි වෙනවනේ එතන වචනේ නොතිබුණාට. ක්‍රියාවක් තියෙන්නේ. ඒ නිසා අපිට රුප්පණය පිළිබඳව ඒක තේරෙන්නේ නැහැ කියලා හෝ තේරුම් හරි උත්තරයක් නැහැ කියලා හෝ ඒ පිළිබඳව කලබලයටපත් වෙන්න අවශ්‍ය නැහැ. හඳුනා ගැනීම යම් තැනකද රුප්පණය තියෙනවා එතන. විඳිනවා කියන ක්‍රියාව යම් තැනකද එතන රුප්පණය තියෙනවා. ඒ නිසා ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි එතන පංචපාස්කන්ධ වශයෙන් නුවණින් විමසන කොටයි මේ කාරණේ වැදගත් වෙන්නේ. නමුත් අර මම පැහැදිලි කරන්න උත්සාහ කළේ මේ සෑම කාරණක මුල් කරගෙනම තමා කියලා යෙදෙනවා කියලා අපිට දකින්න පුළුවන්. ඒක පටිච්චසමුපාදයේ නුවණින් විමසනකොට තමයි වඩා පංචපාස්කන්ධය ගැන නුවණින් විමසනකොට තමයි අත්‍තරම අපිට ඒක හොන ගැහෙන්නේ. පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසද්දිත් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සත්‍ය දකින හන්දා. නමුත් පංචපාස්කන්ධය ගැන නුවණින් විමසනකොටත් අපිට මේ සක්කාය දිට්ඨිය හොයාගන්න පුළුවන්. ඒකට හේතුව තමයි හඳුනා ගන්නවා කියලා ක්‍රියාව තියෙනවා. ඒක හඳුනාගත්තු දේවල් නෙමෙයි හඳුනා ගන්නවා කියන ක්‍රියාවට හොඳට සිහිය පිහිටවලා සිහිය නුවණ නැතුව නුවණින් විමසන්න බෑ. සිහියයි නුවණයි තියෙන්න ඕන. මේ සිහියයි නුවණයි පිහිටන තැනදී නුවණින් විමසීම යෙදෙනවා නම් එතකොට හඳුනා ගන්නවා කියන එකත් එක්ක සොයාගෙන යද්දී හඳුනා ගන්න කෙනෙක් ඉන්නවා. තමන් තමයි හඳුනගන්නේ කියලා එයාට හම්බ වෙන්න ඕන. විඳීම හොයාගෙන ගියත් හම්බ වෙන්න ඕන. විශේෂයෙන් දැනගන්නවා කියන ක්‍රියාව හොයාගෙන ගියත් හම්බ වෙනවා. එතකොට සකස් වෙනවා කියන ක්‍රියාව හොයාගෙන ගියත් එයාට හම්බ වෙනවා. රුප්පණය කියන ක්‍රියාවත් එතනම තියෙනවා. ඒක හොයාගෙන ගියත් හම්බ වෙන්නේ තමන්ව. අපි උදාහරණයක් ගත්තේ හඳුනා ගන්නවා කියන එකනේ. ඒ පැහැදිලි කිරීමේ පහසුවට හඳුනාගත්තු දේ පැත්තකින් තියලා හඳුනා ගන්නවා කියන ක්‍රියාව හොයාගෙන යනකොට හඳුනා ගන්නවා කියන ක්‍රියාව හොයාගෙනකොට තමන් කියලා කෙනෙක් ඉන්නවා එකේ කෙලවරක. ඒ කෙලවරේ ඉන්නවා තමන් කියලා කෙනෙක්. අන්න ඒක හම්බ වෙන්න ඕනේ අපිට. එතකොට අපිට යම් අදහසක අපි බැසගෙන ඉන්න බව ප්‍රකට වෙනවන්නේ එතකොට. මේ හඳුනා ගන්නවා කියන්නේ තමන්. හඳුනා ගැනීමම තමන් කියලා හම්බ වෙනවා. එහෙම නැත්නම් තමන් තමයි මේ හඳුනාගන්නේ කියලා හම්බ වෙනවා. ඒතකොට දෙකක් විදිහට හම්බ වෙනවා. يعني තමනුත් ඉන්නවා තමන් තමයි හඳුනාගන්නේ. කලින් කේද කිව්වේ හඳුනා ගැනීමම තමන්. ඒක දෙකක්. ওই දෙයාකාරයෙන් හම්බෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හම්බ වෙනවා. හඳුනා ගැනීම තුල තමන්. හඳුනා ගැනීම තුළ තමන් ඉන්නවා කියලා හම්බ වෙනවා. එහෙම නැත්නම් තමන් තුළයි හඳුනා ගැනීම තියෙන්නේ කියලා හම්බ වෙනවා. කොහොම හරි හම්බ වෙන්න ඕනේ තමන්ව. එතකොට මේ පංචපාස්කන්ධේ නුවණින් විමසන විදිහ මේ කියන්නේ. එතකොට තමන්ව කොහොම හරි හම්බ වුණා නම් ඔන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න මම මෙතෙක් කාලයක් දැකලා නැති වටිනා කාරණයක් තේරුම් ගත්තා හොඳ දෙයක් මම දැක්කා කියලා හිතෙනවා. ඒ මොකද්ද හේතුව? හඳුනා ගන්නවා කියන ක්‍රියාවේ කරන කෙනෙක් ඉන්නවා. මුලක් තියෙනවා. ඒ මුල ආරම්භක ස්ථානේ ගියාම තමන් කියලා කෙනෙක් ඉන්නවා කියලා හඳුනගත්තා. තේරුම් ගත්තා. විඳිනවා කියන කාරණේ
තමන් තමයි කරන්නේ. එක්ක විදීම තුල තමන් ඉන්නවා. එක්ක තමන් තුල විදීම තියෙන මොකක් හරි. මේ හතරෙන් එකක් එයාට හම්බ වෙනවා. ඒ කියන්නේ කොහොම කළත් එයාට තමන් කියලා කෙනෙක් හම්බ වෙනවා. විදීම හරහා ගියත් තමන් කියලා කෙනෙක් හම්බ වෙනවා. හඳුනා ගැනීම ඔස්සේ ගියත් තමන් කියලා කෙනෙක් හම්බ වෙනවා. විශේෂයෙන් දැනගන්නවා කියන කාරණේ ඔස්සේ ගියත් තමන් කියලා කෙනෙක් හම්බ වෙනවා. කොහොම හරි මේ පහෙන්ම තමන් කියලා කෙනෙක් හම්බ වෙනවා. දැන් තමන් කියලා කෙනෙක් හම්බ වුණාම අපිට හිතෙන හොඳ තැනකට අපි ආවා කියලා කමක් නැහැ. ඊට පස්සේ බලන්න ඕනේ ධර්මයේ තුල කොහොමද මේක විස්තර කරන්නේ? බුදුරජාන් වහන්සේ කියනවා හඳුනා ගැනීම තමන් කියලා සලකනවා නම් වැරදි. හඳුනා ගැනීම තුල තමන් ඉන්නවා කියලා ගත්තොත් ඒත් වැරදි. තමන් තුල හඳුනා ගැනීම තියනවා කියලා තේරුම් ගත්තොත් ඒත් වැරදි. එහෙනම් බලාගෙන ගියාම අපි මේ තේරුම් ගත්තු ආකාර 20ම වැරදි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මන්ට දැන් පංචවාස්කන්ධ වශයෙන් නුවණින් විමසගෙන යන කෙනාට දැන් විමසීම නවතිනවද? ප්‍රශ්නේ විසඳලාද? විසඳලා නැහැනේ. තේරුම් ගත්තු කාරණේ වැරදි කියලා හම්බ වෙනවා. ඒ තේරුම් ගත්තු කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා වැරදි කියලා. එහෙනම් ආයිත් එයාට විමසීමක් තියෙනව නේද? එහෙනම් මොකක්ද හරි? එහෙනම් කුමක්ද හරි? අන්න සත්‍ය ගවේෂණයක් තියෙනවා. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයක් තාම තියෙනවා. තවදුරටත් යෝනිසෝමනසිකාරය කරගෙන යද්දී මේ පංචමාස්කන්ධ වශයෙන් යෝනිසෝමනසිකාරය කරගෙන යද්දී තමන් කියලා යෙදෙන්නේ නැති බව ප්‍රඥාවෙන් දකිනවා. තමන් කියලා යෙදෙන්නේ නැහැ. ඒ යෙදීම වැරදි. ඒ කියන්නේ කලින් අපි හිතපු අපේට අර හම්බුණානේ සත්‍යයක් ඇත්තක් කියලා එකක්. දැන් හම්බුණා ඒක වැරදි කියලා. ඒ කලින් අපිට තේරුණානේ මේ හඳුනාගන්නේ තමන් කියලා. නැත්තම් තමන් තුලයි හඳුනා ගැනීම තියෙන්නේ. නැත්තම් හඳුනා ගැනීම තුලයි තමන් ඉන්නේ ඔය ආදි වශයෙන්. ඒව වැරදි කියලා හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ ප්‍රඥාවට. එතකොට අන සක්කාය දිට්ඨිය දුරු වුණේ. මුලින් සක්කාය දිට්ඨිය තියෙන බව හඳුනාගත්තා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඒක වැරදි කියලා. එතකොට අපි තවදුරටත් නුවණින් විමසන්න සිදු වෙනවා මේ කාරණේ ගැන. කුමක්ද සත්‍ය කියලා? කිං සත්‍ය ගවේෂ කුමක්ද සත්‍ය? අපිට ආරි පරිශ්‍රණයක් කරන්න සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන්. එහෙනම් මොකක්ද ඇත්ත කියලා හොයන්න. ඒක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. ඒ යෝනිසෝමනසිකාරයේ යෙදෙනකොට උපදින ප්‍රඥාවෙන් දකිනවා තමන් කියලා යොදන්න බෑ. තමන් කියලා යෙදෙන්නේ නැහැ. මොකේද යෙදෙන්නේ නැත්තේ? හඳුනා ගැනීම තමන් කියලා යෙදෙන්නේ නැහැ. විඳීම තමන් කියලා යෙදෙන්නේ නැහැ. සකස් වීම තමන් කියලා යෙදෙන්නේ නැහැ. විශේෂයෙන් දැනගන්නවා කියන කාරණේ විශේෂයෙන් දැන ගැනීම තමන් කියලා යෙදෙන්නේ නැහැ. රුප්පණේ කියන ක්‍රියාව තමන් කියලා යෙදෙන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉබේ වෙනවද? නෑ. ඉබේ වෙන්නේත් නෑ. තමන්ගේ සම්බන්ධිකුත් නෑ. ආන්නේ තින්නේ තමයි යක පටිච්චසමුප්පාදය දකින්නේ. ඒ නිසා පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසීම කළත් පටිච්චසමුප්පාදය දකිනවා. පංචපාස්කන්ධයේ විදිහට නුවණින් විමසීම කළත් පටිච්චසමුප්පාදය දකිනවා. කොහොම ගියත් එකම තැනකට තමයි අවසානයේනේ සක්කාය දිට්ඨිය දුරු වීම කියන අවස්ථාව. ඒ නිසා පටිච්චසමුප්පන්න වශයෙන් නුවණින් විමසන්නත් පුළුවන්. හැබැයි ඒක වෙනස් ධම්පරියායකට අනුව ඒ නුවණින් විමසීම ටිකක් වෙනස්. පංචමාස්කන්ධ වශයෙන් නුවණින් විමසීම කරන්නත් පුළුවන්. ඒකත් වෙනස්. ඒ නිසා මේ ඔක්කොම එකට එකතු කරගන්නවා නෙමෙයි පටලවා ගන්නවා කියන එක නෙමෙයි අපි කරන්න ඕනේ. වෙන වෙනම ධම්පරියායක් විදිහට දීලා තියෙනවා. වෙන වෙනම නුවණින් විමසන්න කියලා දීලා තියෙනවා. අපි තවදුරටත් වෙන වෙනම නුවණින් විමසීම පුරුදු කරන්න ඕන. මම හිතනවා ඒකත් පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අදට ප්‍රශ්න එච්චරයි නම් අපි අවසන් කරමු එහෙනම් නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. හරි.